තෙරුවන් සරණයි. අපි උදෑසන ධර්ම දේශනාව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර සිටිනවා. ඉතින් මේ අවස්ථාවේදී අප ඉදිරිපත් කරලා තියෙන ඉග්නියුස් ලංකා මාධ්‍ය ආයතනය හරහා ඉදිරිපත් කරලා තියෙන කාලසටහනට අනුව මේ උදෑසන ධර්ම දේශනාව අපි පවත්වන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී ඊටම ගෞරවයෙන් අපි ආරාධනා කර සිටිනවා ඉතාලිය කතානිය සිසිලි බෞද්ධ විහාරයේ විහාරාධිකාරී අපේ ස්වාමීන් වහන්සේට සරණජෝති ස්වාමීන් වහන්සේට මේ උදෑසන ධර්ම දේශනාව තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් කරන මේ උතුම් පින්කමේ උදෑසන ධර්ම දේශනාව පවත්වන හැටියට සාදු 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 समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक् मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමා ජාගරති සුත්තා කතේසු සුතේසු ජාගරා කතේසු රජමාදීති කතේසු පරිසුඤ්ජති පඤ්ඤත ජාගරතං සුත්තා පඤ්ඤසුතේසු ජාගරා පංචේසු රජමාදීති පංචේසු පරිසුඤ්ජති සද්ධාවන්ත කාර්මික ගුණබර පින්වතුනි අද දවසේ තුලදී වෙසක් පොය නිමිති කරගෙන ඉතාලි කතානිය සිසිල් බෞද්ධ විහාරයේ සිට මිනිස්රුවා හරින අද දවසේ තුලදී මේ ආගමික කටයුතු කරන දවසේ තුලදී උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා මේ කටයුත්ත මූලික වශයෙන්ම සංවිධානය කරන්න ප්‍රධාන වශයෙන්ම ඒ මූලිකත්වය දාන්න බාරගත්තේ අපේ ශාස්ත්‍රවේදී අපේ රුක්මලයා බුද්ධහාමුදුරන් වහන්සේ. ඒ වගේම මේ ශ්‍රවණය කරන විශ්වා හරින්න ඉග්නියුස් ආයතනයේ ඒ සියලු දෙනාවත් මේ අවස්ථාවේදී අපි කුතවිදී අපි සිහිපත් කරනවා. ඒ වගේම කතානිය සිසිල් බෞද්ධ විහාරයේ විහාරාධිපති ඉතාලි ප්‍රධාන සංඝනායක වගේම සිතාන්ත නායක හාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ සියලුම සතර පෙරුවේ සියලුම දායක පින්වතුන් මේ අවස්ථාවේදී අපි සිහිපත් කරනවා. ඉතින් අද දවසේ තුලදී බලාපොරොත්තු වන්නේ ඔබ නිවසේ සිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මෙම ඔබේ ජීවිතයට යම් දෙයක් ඉගෙනගෙන ජීවිතය යථාර්ථය අවබෝධ කරගෙන අපි මේ ජීවන ජීවිතය පිළිබඳව කොහොමද අපි සාර්ථක බවටපත් කරගන්න කරුණු කාරණා කීපයක් මම දේශනා කිරීම සඳහා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ තුලදී මේ අයතු දන්නවා මේ ශ්‍රවණය කරන හැමදෙනාම දන්නවා මේ මුළු ලෝකයේම ව්‍යසනයක් වශයෙන් තියෙන මේ කොරෝනා වෛරසය නිසා අද ජන සමාජයේ යම් ආකාරයකට අඩාල වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සියලුම කාරණා අපේ ජීවිතය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ශ්‍රී ධර්මයේ තුලදී අටලෝ දහම කියලා කියන දෙය ඒ ප්‍රායෝගිකව ජීවිතයේ අත්විඳින්න අවස්ථාව අපි හැමදාටම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බුදුහාමරන්ගේ ධර්මය එය වෙනස් කරන්න බෑ ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒ නිසා එය සාධාරණ ධර්මතාවයක් අපි හැමදාටම උරුම වෙලා තියෙනවා.
ඒ නිසා අපේ ජීවිතයේ තුලදී අපි උත්සාහ කරන අපේ බලාපොරොත්තු තියෙන අපේ ජීවිතේ ජය ගන්න නොයෙකුත් ආකාරයේ විදියට නොයෙකුත් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන ඉතින් එය සමහර විට සමහර දෙනාගේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් සමහර දෙනාගේ ඒ දේවල් සඵල කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් මේ ගෙවන ජීවිතය පිළිබඳව අපි සාර්ථක බවටපත් කරගෙන අපි හිත සතුටින් ජීවිතය ගෙවීම තමයි අපි මූලික වශයෙන්ම අපි තේරුම් කරගන්න ඕන. බුදුජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා පින්වතුනි ආතාපි සම්පජානෝ සතිමා කියලා. ඒ නිසා පින්වතුනි අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට බුදුහාමුදුරේ දේශනා කරන සතිමා හොඳ සිහියක් තියෙන්න ඕන. හොඳ සිහි කල්පනා යුක්තව ධර්මය අපි ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේ තමයි බුදුහාමුදුරේ දේශනා කරන සම්පජානෝ හොඳ නුවණින් යුක්තව හොඳ සිතුවිලින් යුක්තව අපි ශ්‍රවණය කරන්න ඕන. අපි දන්නවා මොහොත පාසාම අපේ සිතට නොයෙකුත් ආකාරයේ සිතුවිලි ගලාගෙන එනවා. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ භාවනාවක් කරනවා හා සමාන බව තමයි බුදුජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. ඒ වගේම තමයි ආතාපි කියලා කියන්නේ කෙලෙස් තවන වීර්යය තියෙන්න ඕන. ඒ කියන්නේ අපේ සිතට එන මේ සිතුවිලි පිළිබඳව ඇලීම් ගැටීම් අපි ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා අපි ඒවා පිළිබඳව අවබෝධයෙන් යුක්තව ආරම්භක ධාතුව තියෙනවා. ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ආරම්භක ධාතුව තියෙනවා. ආරම්භ කරන්න ඕන. ඒ වගේම තමයි නික්කම්ම ධාතුව. ඒ වගේම තමයි නිමාවක් ඒ වගේම අපි තියෙනවා. මේක තමයි පින්වතුනි භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ආරම්භක ධාතුවත් නික්කම්ම ධාතුවත් ඒවා ඒ ආකාරයට පිළිපැදුවොත් එහෙම අපිට ධර්ම ශ්‍රවණය කරගන්න පුළුවන්. අපි දන්නවා පින්වත්නි මේ කොරෝනා වෛරසය නිසා අපේ ජීවිතය තුළදී අපේ බෞද්ධයෝ ඉගෙන ගන්න දෙයක් තමයි හැමදේම අනිත්‍යයි සියලු දේම නැතන සුළුයි කියලා කියන දේ. ඒ කෙසේ වෙතත් ශ්‍රවණය කරා වුණාට මේ කොරෝනා වෛරසය නිසා ඒ කොහොම අපි ශ්‍රවණය කරා වුණාට හැම දිනාගේම සිත්වල යම් ආකාර ගති ගැනීමක් ඇති වුණා. මොකද මමත් මේ මරණයට ගොදුරු වේද දන්නේ නැහැ කියලා කියන එක සමහර අයගේ සිත්වලට ආවා. ඒ නිසා පින්වත්නි අපි දන්නවා අපි කොච්චර ධර්මයේ ශ්‍රවණය කරත් ප්‍රායෝගික වශයෙන් ජීවිතයේදී මේ දේවල් විඳින්න ගියාට පස්සේ යම් ආකාරයක ගැටලු තියෙනවා. අපි දන්නවා එක්තරා හාමුදුරුවෝ වහන්සේ නම මේ ධර්ම දේශනාවේ දේශනා කරා ඔය තායිලන්තේ රටේ එක්තරා හාමුදුරුවෝ වහන්සේ නමක් ඉඳලා තියෙනවා. මේ හාමුදුරුවෝ මලගෙවල් වල ගිහිල්ලා ඉතින් ධර්ම දේශනා පවත්වනකොට බොහොම දක්ෂ විදියට ධර්ම දේශනා පවත්වනවා. ඒ නිසා මේ ඒ කියන්නේ දැන් මේ හාමුදුරුවෝ ප්‍රසිද්ධ වෙලා තිබුණේ මේ මතක බණ කියන 7 දවසේ බණ කියන්නේ බොහොම මේ ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ඒ කියන්නේ අඬන කෙනාට අඬන්න නැති වෙන්න මේ හාමුදුරුවෝ ධර්ම දේශනා පවත්වනවා. මෙහෙම පැවතුවාට පස්සේදී දවසක් මේ හාමුදුරුවන්ගේ අම්මාන්තරා වුණා. අම්මාන්තරා වුණාට පස්සේ මේ හාමුදුරුවෝ ඉකිගහ හඬනවා අම්මගේ දෙහි දිහා බලාගෙන. එක්තරා උපාස මහත්තයෙක් හිටියා. මේ උපාස මහත්තයා දැක්කා මේ හාමුදුරුවෝ මොකද මේ අඬන්නේ කියලා. මෙච්චර දක්ෂ බණ කියනවා. නමුත් මේ හාමුදුරුවන්ගේ අම්මා නැතුණාට පස්සේ මෙච්චර අඬන්නේ ඇයි කියලා. ඊට පස්සේ උපාසක මහත්තයා අර හාමුදුරුවෝ වහන්සේගෙන් අහනවා මේ ඔබ වහන්සේ අපේ මලගයක් වුණාම බොහොම දක්ෂතර බණ කියන ඔබ වහන්සේ අය අදානන්නේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ කියනවා වෙනද මරුනේ මගේ අම්මා නෙවෙයි නේ. අද මරුනේ මගේ අම්මා. ඒ නිසා තමයි අඬන්නේ කියලා. ඒ නිසා අපි දන්නවා පින්වතුනි මේ ජීවිතය තුළදී අපි හැමෝම අනුන් ඉදිරියේදී අපි නොයෙකුත් ආකාරයේ දේශනා පවත්වන නොයෙකුත් ආකාර දේවල් කරනවා. නමුත් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයේ දේවල් අත්විඳින්න ගියාට පස්සේ මොකද වෙන්නේ? තමන්ට මේ දේවල් කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපේ ජීවිතේදී ප්‍රායෝගික වෙන්න ඕන හැම දෙයකම. ඒ නිසා බින්වතුනි මේ බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. දැන් අපි දන්නවා අපේ සාමාන්‍ය මේ බෞද්ධ දර්ශනය අනුව මේ ජීවිතයේ තියලා තියෙන්නේ. අපි දැන් කොහොම වුණත් කොහොම දේවල් වුණත් දැන් අපි දන්නවා අපේ රටේ හැටියට අපේ රටේ උදේ හවස බුදුන් වදිනවා. ඒ වගේම දෙවියන්ට පින් දෙනවා, මළගෙන් ඥාතින්ට පින් දෙනවා. අපි නොදන්නා වූ බලවේගයක් මේ තුල තියෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ තුලදී මොකද සමහර අය කියනවා ශ්‍රී ලාංකිකයන් ඇයි මෙච්චර මේ ලොකුවට ගොදුරු වෙන්නේ නැත්තේ කියලා කියන්නේ. අපේ මිනිස්සුන්ගේ යම් ප්‍රතිපත්තියක් තියෙනවා ආගම දහම අදහනවා කියලා කියන. ඒ නිසා මේ ආගම දහමට ලැබියාවක් තියෙනවා. අපි කරන දේවල් අපි
අවංකව අපි මේ දේවල් කරනවා නම් අපිට ඒවයි ප්‍රතිඵල කියන එක අපිට ලැබෙනවා. ඒ නිසා පින්වතුනි අපි දන්නවා අපේ ජීවිතය තුළදී අපි තේරුම් කරගන්න දෙයක් තමයි සසර කර්මය පිළිබඳව. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා. බුදුහාමුදුරුවෝ මේ තුල දේශනා කරන්නේ පින්වතුනි මේ සුඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා කියන්නේ අපි මේ සංසාරයේ තුලදී අපි පින් රැස් කරගෙන තමයි මේ ලෝකයට උප්පත්ති ලබන්න ඕන. ඒ නිසා අපි මේ ගෙවන මේ ජීවිතය තුළදී මේ මනුෂ්‍ය ලෝකයේ ගෙවන ජීවිතය තුළදී පින්වතුනි සංසාරයේ තුලදී කරගත්තා වූ පින්වල කර්ම බලවල තියෙන ප්‍රතිපාකයක් තමයි පින්වතුනි අපි මේ ගෙවන්නේ. සංසාරයේදී කරපු දේවල්. ඒ නිසා අපි දන්නවා දැන් මේ ලෝකෙ ගත්තට පස්සේ ධනවතුන් ඉන්නවා, ඒ වගේම උගතුන් ඉන්නවා, නොයෙකුත් ආකාරයේ මිනිස්සු අපි දකින්න ලැබෙනවා. ඒ නිසා පින්වතුනි මේ සංසාරේ පිනක් තියෙන්න ඕන. ඒ නිසා පින්වතුනි කොච්චර හම්බ කරත්, කොච්චර ධනෙ බලය තිබුණත් හැමෝටම ඒ වගේම ඒ ලබා ගන්නා වූ දේවල් භුක්ති විඳින්න හැකියාව ලැබෙන්නේ නැහැ. සමහර අය පෙර සංසාරේ ණයකාරෝ වගේ ඇවිල්ලා මේ කායතුලදී හම්බ කරලා දීලා යනවා. කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, ඒවයි කටයුතු කරනවා. ඒ නිසා පින්වතුනි අපි දන්නවා අපි බෞද්ධ සාහිත්‍ය ගත්තට පස්සේ අපි සීවිලි මහරහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේට ගිය තැන ආහාර ලැබෙනවා. දැන් අපි දන්නවා ඔය පහුගිය දවසේ තුලදී ඉතින් මේ කොරෝනා වෛරසය නිසා අපේ ජන ජීවිතය අඩාල වුණා. ඉතින් ලංකාව වගේ නෙවෙයි අපි මේ වගේ විදේශ රටක අපි ජීවත් වෙලා ඉන්නකොට නොයෙකුත් ආකාරයේ අපහසුකම් තියෙනවා. නමුත් අපේ බෞද්ධය මොකද කරේ? මම හිතන්නේ අර වෙනදාටත් වඩා අපිට දාණය ලැබෙන අපේ දායක පින්වතුන් කටයුතු සංවිධානය කරා. ඉතින් මේක ලීසි නෑ ඉතින්. ඒ නිසා මේක සංසාර ලැබීමක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ඔබට දීමේ චේතනාවකුත් ඇති වෙන්න ඕන. නේ? ඒ නිසා චේතනාම් වික්කවේ කම්මං වදාමි චේතනා පාසුද්ධත්වයෙන් යුක්තව අපේ දේවල් කරනකොට යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි සංසාරේ පින තියෙනවා. මහාන වුණත්, ගිහි වුණත්, අපි කවුරු වුණත් සංසාරේ පින තියෙන්න ඕන. ඒ නිසා ඒ පින නැත්තම් පින්වතුනි අපේ ජීවිතය ගෙවා ගන්න හරි අමාරු වෙනවා. ඒ නිසා බුදුහාම දේශනා කරනවා මනුෂ්‍ය ලෝකෙ උප්පත්ති ලබන්න ඕන. ඒකත් වාසනාවක් තියෙන්න ඕන, පිනක් තියෙන්න ඕන. ඒ වගේම තමයි සංසාරේ දෙයක් පූජා කළ පරිත්‍යාග කළ ඒ පිනක් තියෙන්න ඕන. එතකොට අපිට හැම ආකාරයෙන්ම සන්තෝෂ බාරපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛා පටිපදා දණ්ඩා විඤ්ඤා කියලා. ඒ වගේම තමයි සමහර මිනිස්සුන් ඉන්නවා මේ ලෝකේ නොයෙකුත් ආකාරයේ විදියට හම්බ කරනවා, මිල මුදල් එකතු කර ගන්න හැම දේවල් කටයුතු කරනවා. නමුත් ඒ වුණාට දානට පින්ට දෙන්න කිසිම චේතනාවක් පහළ වෙන්නේ නැහැ. නේද? ගතින් දෙයක් දෙන්න පුළුවන්, හිතින් දෙයක් දෙනවා කියන එක මේක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. ඒ වගේනේ සමහර මිනිස්සු ඉන්න පන්සල් වලට දෙයක් පූජා කරලා මම මෙහෙම දුන්නා, අරහම පූජා කරලා මෙහෙම පරිත්‍යාග කරා කියලා කියනවා. ඉතින් මේක අල්ලා ගැනීමක් පමණයි. ඒ නිසා පින්වතුනි අපි ඉතින් ඇතැම්ම තමයි දෙයක් පරිත්‍යාග කරන්න ඕන. ඒ නිසා පින්වතුනි දැන් අපි දන්නවා මේ කොරෝනා වෛරසය නිසා මේ ඉතාලියේ ජීවත් වෙන ඒ වගේ මේ මුළු ලෝකෙම ධනවතුන්, බලවතුන්, නොගතුන් ඉතින් මේ වයස ભેදයෙන් තොර හැමදෙනාම මේ පරලෝක ගියා. ඒ නිසා පින්වතුනි මේ මරණය කියලා කියන්නේ අදද හෙටද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. ශනිකව මරණය කෙනෙකු උදා වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි අපි තේරුම් කරගන්න ඕන දෙයක් තමයි මේ ජීවිතය තුළ මම හිතන්නේ පොතපතේ උගන්වන දේට වඩා මේ ප්‍රායෝගිකව මේ පරිසරයෙන් අපිට ලොකු පාඩමක් අපිට කියා දීලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි දැන් තේරුම් කරගන්න ඕන දෙයක් තමයි සංසාරික පින් කරලා උප්පත්ති ලැබලා තියෙනවා. අපි හැකි තරම් පින් දහම් අපි රැස් කරගන්න ඕන. ඒ වගේම තමයි පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරනවා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා කියලා. ඒ වගේම තමයි සමහර මිනිසුන් ඉන්නවා අපි දකින්න ලැබෙන මේ කායතුද අපි දකින්න ලැබුණා. අර ලංකාවේ දකින්න ලැබුණා රුපියල් 5000 ලැබිච්ච කෙනෙක් දුප්පත් අම්ම කෙනෙක් තව කෙනෙකුට ඒක පරිත්‍යාග කරා. ඒ නිසා පින්වත්නි අපි දන්නවා අපි තේරුම් කරගන්නවා අපි මේ ජීවිතය ලැබිලා තියෙන්නේ යම් ආකාර අපි අඩුපාඩුකම් තියෙනවා. අපේ ජීවිතේ හැමෝම අපි සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි නොයෙකුත් ආකාර අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතය තුළදී නොයෙකුත් ආකාර අඩුපාඩුකම් උපාති ලැබිලා තියෙන නිසා අපි මොකද තේරුම් කරගන්න ඕන? අපි අසහනවටපත් වෙන්න අපි හොඳ නැහැ. අපි හැකිතරම් මොකද කරන්න ඕන? අපේ ජීවිතය තුළදී අපි දන්නවා අපි අඩුපාඩු ගන්න නිසා අපි හැකිතරම් දෙයක් පරිත්‍යාග කරන්න ඕන. අපි දන්නවා අපි පුංචි කාලේ
ඉස්කෝලේ යන කාලේ පුංචි කාලේ අපිට කවුරු හරි දෙයක් ගෙනත් දුන්නා සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නොත් අපි හරි ආසාවෙන් ඒක තුරුළු කරගන්නවා. ඒක මට හම්බුණා කියලා කියන නිසා. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන එකම දෙයක් තමයි මොකද අපේ ජීවිතය තුළදී අපි හැකි තරම් අපිට දෙයක් ලැබුණාම දෙයක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒ තමයි ඊටාම වැදගත් වන්නේ. ඒ වගේම තමයි පින්වතුනි බුදුජානක වහන්සේ දේශනා කරනවා දුක්ඛ පරිපදා දණ්ඩා විඤ්ඤා කියලා. ඒ වගේම සමහර මිනිස්සුන් ඉන්නවා පින්වතුනි ජීවිතය තුළදී ගත්තොත් එහෙම දුකසේ ජීවත් වෙනවා. ඒ වගේම පෙර සංසාරයේ තියෙන කර්ම ශක්තියන මේ ආත්ම උප්පත්ති ලැබලා තියෙනවා. නමුත් මේ ආත්මය තුළදී කිසිම දෙයක් දෙන්න කිසිම දෙයක් පරිත්‍යාග කරන ඔහි කරන්නේ ඔහි ජීවත් වෙනනම් ආකාරය ඔහි ජීවත් වෙන නිසා ජීවිතය තුළදී මේව තේරුම් කරගන්නේ නැහැ. ඒ නිසා බුදුජානක වහන්සේ පිළිබඳව දේශනා කළා තියෙනවා මේ හැම දිනාටම මේ පින කියලා කියන එක ලැබිලා නැහැ. ඒ නිසා පෙර සංසාරයේ තිබිච්ච ඒ කර්ම ශක්තිය කර්ම බලවේග ගන්න තමයි අපි මේ ආත්මයේ මනුස්ස රූපපත් ලැබලා තියෙන්නේ. ඒ නිසා මේ ලබාගත් ආ වූ ජීවිතයේ පිළිබඳව අපි සෑහෙන පතර අපේ ජීවිතේ අපි හැකි දහම් පින් දහම් රැස් කරන අපි ජීවත් වෙන්න අපි උත්සාහ කර ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ මූලික කාරණා ටික ඉසේ දේශනා කරමින් අද මම බලාපොරොත්තු වෙන්නේ මේ අතන්ට කියලා දෙන මේ ශ්‍රවණය කරන හැමදාම කියලා දෙන බලාපොරොත්තු වෙන්නේ මේ පංච නීවරණ ධර්ම පිළිබඳව. ඒ නිසා මේ ශ්‍රවණය කළා තියෙනවා. මොනවද මේ පංච නීවරණ ධර්ම කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ නිවනට තියෙන බාධාව. ඒ කියන්නේ නිවන් දකින්න තියෙන මූලික වශයෙන් බාධාව. දවසක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ප්‍රශ්නයක්. කටි ජාගරතා සුත්තා කටි සුතේසු ජාගරා කටේසු රජමා දීති කටේසු පරිසුද්ධති කිය. මේ දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ජීවිතය තුළදී කෙනෙක් නිදාගද්දී කවුද අවදි වෙන්නේ කියලා. ඒ කියන්නේ කෙනෙක් යනකොට තව කවුද ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ දේවතාව ප්‍රශ්නයක් අහනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤ ජාගරතෝ සුත්තා පංචදු සුතේසු ජාගරා පංචසු රජමා දීති පංචදු පරිසුද්ධති. ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වතුනි පහක් නිදා ගන්නකොට පහ කවුද වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මොනවද මේ බුදුහාමුදුරෝ දේශනා කරන මේ කාරණා පහ? බුදුහාමුදුරෝ දේශනා කරන මේ පංච නීවරණ ධර්ම. ඒ නිසා පින්වතුනි නිවන් දකින්න තියෙන ප්‍රධානම බාධක පහක් තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා පහ තුළදී දේශනා කරන්නේ. මොනවද මේ පංච නීවරණ ධර්ම කියලා කියනකො මතක් කරගන්න ඕන. තමන් අහලා තියෙනවා ශ්‍රවණය කරලා තියෙනවා මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා මේ කාරණා පහක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. මේ මොනවද මේ කාමච්ඡන්ද කියලා කියන්නේ? කාමය කියලා කියන්නේ කැමැත්ත. ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. එතකොට අපි සාමාන්‍ය අපි කියනවා ඩබල් කැමැත්ත කියලා අපි කියනවා. එතකොට මේ කාම කියන්නේ කාම සම්පත් වල තියෙන කැමැත්ත පිළිබඳව තමයි මේ කාමච්ඡන්ද කියලා කියන්නේ. ව්‍යාපාද කියලා කියන්නේ මොකක්ද? ව්‍යාපාද කියලා කියන්නේ තරහව. ඒ කියන්නේ මනසේ ඇති වෙන කෙනෙක් පිළිබඳව දෙයක් පිළිබඳව ඇති වෙන තරහව. ඒ වගේම තියෙන තීන මිද්ද. ඒ කියන්නේ අපි දේශනා කරන අලසකම, කෙනෙකුගේ අලසකම. ධර්මය ශ්‍රවණය කරනවා නම් අලසකම තියාගෙන ධර්මය ශ්‍රවණය කරන්න බෑ. ඒ වගේම තමයි උද්ධච්ච කුක්කුච්ච. ඒ කියන්නේ සිතේ තියෙන නොයෙකුත් ආකාරයේ විසිරීම, පසුතැවිල්ල පිළිබඳව. ඒ වගේම තමයි විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකය පිළිබඳව. එන්න මේ කාරණා පහ පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ වගේම තමයි මෙන්න මේ පංච නීවරණ ධර්ම පහ යම් ආකාරයෙන් නිදා ගන්නවද අන්න එදාට අවදිනව මොනවද? පංච බල ධර්ම. මොනවද මේ පංච ධර්ම බල කියලා කියන්නේ? ඔබ අහලා තියෙනවා. සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. දැන් අපි දන්නවා පින්වතුනි මේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා අපි සාමාන්‍ය අපි ඔයතෝ ශ්‍රවණය කරලා තියෙනවා. ඔය මලගෙදරක එහෙම අපේ හාමුදුරන් වහන්සේලා දේශනා කරනවා ආයුස්මාච විඥානං කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. මේ ආයුස්මාච විඥානං කියලා කියන්නේ කුමක්ද? මේ කියන්නේ කෙනෙක් මරණයට පත් වෙනකොට ආයුසත් උෂ්ණත්වයත් මේ විඥානය කියලා කියන එක
මේ ශරීරයෙන් බැහැර වෙලා යන බව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් අපි දන්නවා මේ විඥානය කියලා කියන්නේ. විඥානය කියලා කියන්නේ පාලියෙන් අපි කියනවා අපි සිත කියලා එකක් කියනවා. එතකොට මේ පාලියෙන් කියන්නේ මේ සිතට කියලා කියන්නේ විඥාන කියලා කියන එක. දැන් අපි දන්නවා අපේ මනුස්සයාගේ තියෙන මොළයක් තියෙනවා. මේ මොළේ තියෙනවා ඒ වගේම අපේ මනස තියෙනවා. ඒ වගේම අපේ සිත තියෙනවා. මොළේ ක්‍රියාකාරීත්වය තමයි මනස කියලා කියන්නේ. මනසේ ක්‍රියාකාරීත්වය තමයි අපි හිත කියලා කියන්නේ. ඊළඟට පාලිය නමක් දාලා තියෙනවා මේ සිතකට කියන එක විඥාන කියලා තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙක් මරණයට පත් වෙනකොට මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ විඥානය කියන එක තමයි පින්වතුනි මේ බැහැර වෙලා යන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපි දන්නවා මේ නිවන් දකින්න තියෙන බාධාව පංච නීවරණ පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරනවා. මොනවද මේ පළවෙනි එක? කාම ඡන්දය. කාමය කියලා කියන්නේ මොකද්ද? කැමැත්ත. දැන් අපි දන්නවා පින්වතුනි මනුස්සේ ගතාට පස්සේ තුලදී අපිට තියෙන පංච කාම වස්තු කියලා කියනවා. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා මේ කොටස් තියෙනවා. දැන් අපි දන්නවා පින්වතුනි මේවෙන් ගන්න අරමුණු තියෙනවා. මේ අරමුණු කියලා කියන්නේ මේ විඥානය කියලා හිත කියලා කියන්නේ අපි දන්නවා. පින්වතුනි අපේ මේ හිතේ ආරම්භය කියලා කියන්නේ කොතනදී ආරම්භ වුණාද කියලා කියන්න හැකියාවක් නැහැ නේද අපි කිසි කෙනෙකුට. දැන් අපි දන්නවා පින්වතුනි මේ සිත කියලා කියන්නේ අපි දන්නවා අපි මේ ආත්මයේදී මරණයටපත් වෙනකොටම පින්වතුනි නැවත උප්පත්තියක් ලබන්න මව් කුසක් සැකසීලා තියෙන්න ඕන. ඒ කියන්නේ නැවත භවයේ උප්පත්තිය ලබන්න නම් මේ ආත්මයෙන් තුරන් වෙලා යනවද නැවත භවයක උප්පත්තිය ලබන්න නම් ඒ නියමාකාරී මව් කුසක් ඒ සැකසීලා තියෙන්න ඕන. ආන්න එතන ගිහිල්ලා තමයි මේ ආත්මේ මරණයටපත් වුණාට පස්සේ නැවත එතනක උප්පත්තිය ලබන්නේ. හැබැයි සැකසීලා තියෙන්න ඕන. සමහර විට සැකසීලා නැත්තම් ගිහිල්ලා සමහර විට සත්ත්ව කුසක උප්පත්තිය ලබන්නත් පුළුවන්. ඒ නිසා දැන් අපි දන්නවා පින්වතුනි අපේ මේ සිත කියලා කියන්නේ අපි දන්නවා උඩ හිත කියලා එකක් තියෙනවා යට හිත කියලා එකක් තියෙනවා තව එකක් තියෙනවා භවාංග සිත කියලා එකක් තියෙනවා. දැන් අපි දන්නවා පින්වතුනි මේ උඩ හිත කියලා කියන්නේ මොකද්ද? උඩ හිත කියලා කියන්නේ මේක නිකන් කොහොල්ල ගුලිය වගේ. දකින දේ මොකද කරන්නේ? අල්ල ගන්නවා. දකින දේ අල්ල ගන්නවා. ඊළඟට මේ යට හිත කියලා කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා මේ යට හිත කියලා කියන්නේ පින්වතුනි මේ උඩ හිතින් ගන්න දේවල් තමයි අපි මොකද කරන්නේ? යට හිතට අපි දාගන්න. ඊළඟට පින්වතුනි මේ භවාංග සිත කියලා එකක් කියනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය අපිට පුංචි කාලේ කියන පුතේ දුවේ පාඩම් කරපන් කියලා. පාඩම් කරපන් කියලා. නේ? දැන් අපි දන්නවා ඔය දැන් අපි බෞද්ධ හැටියට භාවිතා කරන සූත්‍ර දෙනවා. කර්ණීය සූත්‍රයේ තියෙනවනේ. මම හිතන්නේ කර්ණීය සූත්‍රය හැමෝම පාඩම් කරලා ඔය කියනවාද කියලා. මොකද මේක අහලා මොකද වෙලා තියෙන්නේ? මේ අහලා ශ්‍රවණය කරලම තමයි මේක කනට පුරුදු වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් අපි කියනෝනේ දැන් සාමාන්‍ය අපි දන්නවා ඔය යంత్ర මන්ත්‍ර කරනකොට සමහර අය කියනවා එක ඉතිවිසෝ ගාතාව 108 වරක් කියලා. ඒ කියන්නේ වැඩියෙන් කියන්න මොකද වෙන්නේ? කියන්න හුරු වෙනවා. ඒ නිසා අපි අර උඩ හිතින් අපි කරන්න මොකද වෙන්නේ? ආන්න මේ දේවල් තමයි අපි යට හිතට අපි දාගන්නේ. දැන් අපි දන්නවා පින්වතුනි අපි මූලික වශයෙන්ම අපි දන්නවා උඩ හිතේ හිතන සමහර අය ඉන්නවා එකම ආකල්පයෙන් ඉන්නවනේ. එකම දේ හිත නැවත හිතනවා. ඒ ගැන හිත ඉන්නකොට ඉන්නවා. සමහර අපි දන්නවා සමහර කෙනෙක් දැක්කාට පස්සේ hina වෙන්නෙත් නැහැ කතා කරන්නේ නැහැ. මොකද ඉන්නේ? තමන් එකම ආකල්පයෙන් ඉන්නේ. එකම අදහසින් ඉන්නේ. මේක තමයි හිතන්නේ. දැන් කෙනෙක්ගේ වෛරයක් ඇති කරගත්තා නම් තරහක් ඇති කරගත්තා නම් දැන් මොකද්ද වෙන්නේ? මේ දේක හිතලා තමයි මොකද කරන්නේ? යට හිතට දාගන්නේ. ඊළඟට මොකද වෙන්නේ? කල්ප ගාණක් ගියා. කල්ප ගාණක් කියලා කියන්නේ අපි සාමාන්‍ය මේ මනුස්ස ලෝකෙ ගත්තොත් එimhe ටික කාලයක් ගියාට පස්සේ ඒ පුද්ගලයා දැක්කාද ආනාර යට වෙලා තියෙන මොකද වෙන්නේ? යට වෙලා තියෙන අර තමගේ මතකේ මොකද වෙන්නේ? අවදි වෙනවා. ආන්න මේ පුද්ගලයා මේව දැක්කාද? ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ?
නිතරම ඒක තමයි මේ සිත කියලා කියන්නේ උපාදානයක් අපි ඇති කරගන්න. උපාදානය කියලා කියන්නේ මොකද්ද? යම් දෙයකට ඒකට ඇල්මක් ඇති කරගන්නවා. ඒ කියන්නේ යම් දෙයක් පිළිබඳව ඇල්මක් අපි ඇති කරගන්නවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි දන්නවා අපේ ජීවිතය තුළ අපි ගත්තොත් එහෙම අපි මේ හිතන දේවල් පිළිබඳව. මොකද අපේ උත්පත්තිය සමගම අපි කොච්චර කිව්වත් අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් අපි වැඩි ආයුෂ භුක්ති විඳිනේ කරන්න. නමුත් අපේ උත්පත්තිය සමගම පින්වත්නි අපේ ජීවිතේට අපි උරුම වෙලා තියෙන අවුරුදු 50 ජීවිතන අවුරුදු 60ද ජීවත් වෙලා ඉන්නේ. මම හිතන අද අහන්න ලැබුණා අවුරුදු 31 කෝද මිලානෝර තරුණේ මේ නැති වෙලා තියෙන හෘදයාබාධයක් හැදිලා. නේද? ලස්සන කෙනෙක්. නමුත් මේක තමයි ජීවිතය කියලා කියන්නේ. නමුත් මරණව තමයි. නමුත් මරණ විදිය තමයි පින්වත්නි අපිට හදාගන්න අමාරු. නේද? අපි සාමාන්‍යයෙන් අපේ මනස හුරු වෙලා තියෙන මොකද හුරු වෙලා තියෙන්නේ? වැඩි ආයුෂ භුක්ති විඳිනේ කරලා අවුරුදු 60ක් 70 80කට ගියාට පස්සේ මරණයට පාත්‍ර වෙනවා. ඒක ගාණක් නෑ. අවුරුදු 5ක 6 කෙනෙක් මරණයට පාත්‍ර වුණාට පස්සේ මොකද වෙන්නේ? අපිට ටිකක් හිත හදාගන්න අමාරු. අපි කැමති වැඩියෙන් ජීවත් වෙනවා නම්. ඉතින් ඒ නිසා අපි දන්නවා පින්වත්නි අපේ ජීවිතේ ගත්තොත් එහෙම දැන් මේ කාම ඡන්ද කියලා කියන්නේ මේ කාමයට තියෙන කැමැත්ත නේද? මේ කියන්නේ මේ ඉන්ද්‍රියයන් පිනවීම කියලා කියන්නේ පින්වත්නි අපි උපන්දාපටම මරණ මොහොත දක්වාම අපි නොයෙකුත් ආකාරයේ විදියට පිනවීම අපි කටයුතු කරනවා. දැන් අපි දන්නවා පින්වත්නි අපේ ශරීරයේ සැකසීලා තියෙන සතර මහා භූතයන්ගේ මොනවද සතර මහා භූතය? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා මේ සතර මහා භූතයන් තමයි හැදිලා තියෙන්නේ. ඊළඟට මේ කොටස් තියෙනවා 42ක්. ඊළඟට මේ සතර මහා භූතයන් හැදිච්ච මේ ශාරීරික කොටස් පින්වතුනි අපි දන්නවා අපේ මේ සිත කියලා කියන්නේ පින්වතුනි මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු පිළිබඳව. ඒ නිසා මේ නිවන කියලා කියන්නේ නිවීම. හිත කියන එක නිවා ගන්න ඕන. දැන් අපි දන්නවා අපිට කොච්චර මොන මොහොත ගත්තත් මේ පරිසරය තුලදී අපි කොච්චර අරමුණු වලට ගැටෙන්නේ නැති වුණාට අපි මෙහෙම ඉන්නවා කියලා අපි හිතුවට සමාජය තුලින් අපි මොකද කරන්නේ? සමාජය විසින් අපි කොළඹවන මේ දේවල් වලට මොකද කරන්නේ? ඒ කියන්නේ මේ දේවල් වලට මේ ඉන්ද්‍රියම් පිනවීම සඳහා මේ දේවල් වලට හුරු කරවන්න සමාජය ගොඩාක් දෙන අපි දන්නවා අපිට ලැබෙනවා. සමහරවිට බොන්නේ කන්නේ නැත්නම් ඉතින් ආද විතරයි නේද මෙහෙම කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා පින්වත අපි ජීවිතේ ගත්තොත් මේ සිතත් එක්ක සටන් කරන එක මේක ලීසි පාස් කටයුත්තක් නෙමෙයි. සමාජයත් එක්ක සටන් කරන්න ලේසි. නමුත් හිතක් කියලා කියන එක හිතත් එක්ක සටන් කරන එක මේක ලීසි පාස් කටයුත්තක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දන්නවා පින්වතුනි දැන් මේ පංච ඉන්ද්‍රියන්ට මේ කාම ඡන්ද කියලා කියන්නේ මේ ශරීරයේ තියෙන පංච ඉන්ද්‍රියන් පිළිබඳව පිනවීම. දැන් අපි දන්නවා සුභ නිමිති හා අසුභ නිමිති කියලා තියෙනවා. දැන් අසුභ නිමිත්තත් සමගම අයෝනිසෝ මනසිකාරය යෙදුනොත් එහෙම මොකද වෙන්නේ? ඒ කියන්නේ යම් දෙයක් පිළිබඳව චේතනාව පහළ වෙලා يعني යෝනිසෝ මනසිකාරයෙන් නැතුව අයෝනිසෝ මනසිකාරයුක්තව තමයි අපි මේ දේ මොකද කරන්නේ? අසුභ නිමිත්තත් එක්කම නරක දෙයක් පිළිබඳව නරක විදිහටම හිතලා තමයි ඒ දේවල් අපි ගන්න යන්නේ. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතය තුළදී අපි උත්සාහ කරන්න ඕන මොකද කරන්න ඕන මේ ඉන්ද්‍රියයන් පිනවීම පිළිබඳව. දැන් අපි දන්නවා පින්වතුනි මේ ඉන්ද්‍රියයන් පිනවීම කියලා කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් ගත්තොත් එහෙම නොයෙකුත් ආකාරයේ ඇසට කනට නාසය දිව ශරීර මේ ඉන්ද්‍රියන් වලට නොයෙකුත් ආකාර අරමුණු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ එන අරමුණු පිළිබඳව හොඳ ගවේෂණයක අපි ඉන්න ඕන. මොන චේතනාවකින් මොන අදහසකින් එන්න පුළුවන්ද කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. නමුත් අපි දන්නවා පින්වතුනි මේ පංච ඉන්ද්‍රියන් කියලා කියන්නේ නොයෙකුත් ආකාරයේ විදියට එක එක දේවල් වලින් මේ ඉන්ද්‍රියන් මොකද කරන්නේ? ඉන්ද්‍රියන් නරක කරනවා. ඒ නිසා අපි දන්නවා පින්වතුනි දැන් වීදුරු කෑල්ලකට දූවිලි වැදුනොත් එහෙනම් මොකද වෙන්නේ? කණ්ණාඩියක් තියෙනවා. කණ්ණාඩියේ දූවිලි වැදුනාට පස්සේ අපිට මුණ බලන්න හැකියාවක් නැහැ. අපි මොකද කරන්න ඕන? අරක ටික සුද්ධ කරන්න ඕන. ඒ සුද්ධ කරලා තමයි අපිට මුණ බලන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි අපි දැනගන්න ඕන මේ නිසා අපි හැකිතරම්ම Tamanට ලැබිලා තියෙන දේ. ඒ නිසා පින්වතුනි මේ අරමුණු පිළිබඳව අපි දන්නවා අපිට කොච්චර අපි දන්නවද සමාජයේ ගත්තොත් එහෙම සමහර මිනිස්සු ඉන්නවා ධර්මයේ පිළිබඳ උදේ ඉඳලා හවස වෙනකම්ම ධර්මයේ ගැන ශ්‍රවණය කරනවා. නමුත් ගැටලුවක් ආවට පස්සේ මොකද වෙන්නේ? ගැටලුවක් ආවට පස්සේ අපිට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ක්‍රමයක් අපි දන්නේ නැහැ.
ඒ නිසා අපි දන්නවා මේ විදේශිකයෝ මොකද කරන්නේ? විදේශිකයෝ මොකද කරන්නේ? Tamanට පෞල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, සමාජ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හොයනවා මේ ධර්මයේ මොකක්ද මට ගන්න හැකි මේකෙන් ප්‍රයෝජනෙ. මම කොහොමද මේකෙන් ගැලවෙන්නේ? ඒ නිසා මේ ධර්මයෙන් මම කොහොමද මේක ප්‍රයෝජන ගන්නේ? නමුත් අපේ පරමාර්ථය මොකද්ද? මෙලොව ජීවිතේ කෙසේ වෙතත් අපි නිවන් දකින්න උත්සාහ කරන්නේ. ඒ නිසා අපි දන්නවා නිවන් දකින්න එක කෙසේ වෙතත් අපි මේ මනුෂ්‍ය සමාජය අපි ජීවිතවල ඉන්නකොට අපි හැකිතරම් හොඳින් ජීවත් වෙන්න අපි උත්සාහ කර ගන්න ඕන. ඒ නිසා අපි දන්නවා මේ හැකිතරම් මේ ඉන්ද්‍රියයන් වලට නොයෙකුත් ආකාරයේ ඇලීම් ගැටීම් ඇති වෙනවා. ඒ නිසා අපි මේවා අපි තේරුම් කර ගන්න ඕන. එහෙම තේරුම් කරගත්තොත් එහෙම පුළුවන් අපි මේ ජීවිතය කියන එක සාර්ථක කරගන්න. ඒ නිසා මේ මරණ මොහොත උපන්දා පටන්ම මරණ මොහොත දක්වාම මේ ඉන්ද්‍රියම් පිනවන්නේ යම්සේද පින්වතුනි අපිට කවදාකවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ පිනවීම කියලා කියන ප්‍රමාණය අපි තියා ගන්න ඕනේ. ඒ නිසා අපි දන්නවා දැන් කන බොන එක උනත් ප්‍රමාණයක් අපි තියා ගන්න ඕනේ. ඒ වගේ කතා කරන එක උනත් අපි ප්‍රමාණයක් අපි තියා ගන්න. දැන් ඒකනේ සමහර අය දන්නවා සමහර මිනිස්සු කන්න ගියාට පස්සේ අපෝ යෝධය කන ඉවරයක් නැහැ කියලා කියනවා. සමහර මිනිස්සුන් අපෝ කතා කරන්න ගියාට පස්සේ කතා කරන ඉවරයක් නැහැ කියලා කියනවා. නේද? ඒ නිසා මේ සමාජය තුළ අපි මේව තේරුම් කර ගන්න ඕන. ඒ නිසා මේව තේරුම් අරගෙන ප්‍රායෝගික වෙන්න ඕන. ජීවිතය තුළදී ප්‍රායෝගික වෙන්න ඕන. ඒ නිසා අපි දන්නවා අපි ගත්තොත් එහෙනම් මෛත්‍රී භාවනා කරනවා. මොනවද මේ මෛත්‍රී භාවනා කියලා කියන්නේ? අපි මේ මෛත්‍රී භාවනා කියලා කියන්නේ එමිනේ පුතාගේ මේ මෛත්‍රී භාවනා සියලු සත්වයන් නිදුක්කටා නිරෝගීතා සුවපත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ප්‍රායෝගික වෙනවා. Tamanට තමන් මෛත්‍රී කර ගන්න ඕන. තමන් කවුද කියලා අවබෝධ කර ගන්න ඕන. ඒ නිසා තමන්ගේ වටිනාකම කොහොමද කියලා තමන් තේරුම් කර ගන්න ඕන. සමාජ වටිනාකම ගැන තේරුම් කර ගන්න ඕන. ඒ නිසා මේවා තුළදී අපි නිතරම තේරුම් කර ගන්න එකම දෙයක් තමයි. ඉතින් ගියේ කුණාට පස්සේ ලෞකිකත්වයට ගිජවීම වැඩි. ඒ නිසා ලෞකිකත්වයට ආසා කරනවා වැඩි. භෞතික සම්පතට ආසා කරනවා වැඩි. නමුත් ඒ වුණාට දැන් අපි දන්නවා මේ කේදවාචක මීගිය ඇතුළේ ඉන්න ධනපතිය කෝටිපතිය මේ මී ගිහිලා තියෙනවා. ඒ නිසා පින්වතුනි මේක තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා අපි හැකිතරම් මේ ප්‍රායෝගික අපි නිසා අපි මේ බෞද්ධ දර්ශනය අදහන බෞද්ධ ආගම අදහන අයට ඉතින් මේක තේරෙනවා මේ ජීවිතේ හැමදේම අනිත්‍ය බුදුහාම දේශනා කරති අටලෝ දහම කියලා කියන එක නේ ලාභ අලාභ ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන දේවල්. ඉතින් මේ දේවල් වලට අපි ජීවිතේ ගත්තොත් එහෙම අපි හැමෝම නොයෙකුත් ආකාරයෙන් අඩුවෙන් වැඩියෙන් අපි මේ දේවල් වලට අපි මුහුණ පාලා තියෙනවා. නිසා අපි මේ ජීවිතේ තුළ අපි තේරුම් කර ගන්න නිසා අපි නැවත අපේ මතනේ අතීතයේ වෙච්ච දේවල් ගැනවත් ගැන හිත ඉන්න එක නේ අපි මේ වර්තමාන අපි ජීවත් වෙලා ඉන්න ඕන නේද? අපි වර්තමාන අපි ජීවත් වෙමින් අනාගතේ සකසාගෙන අපි තේරුම් කර ගන්න ඕන. ඒ නිසා අපි මතනේ මේ ඉන්ද්‍රියම් පිනවීම කියලා කියන්නේ ඒ නිසා අපි මතනේ අපේ හිත කියලා කියන්නේ මේ කොහොල ගුලියක් වගේ. ඒ නිසා මේකට හැමදේම ගන්නවා. ඒ නිසා අපි හදවත කියලා කියන එක පුරුදු වෙලා තියෙන පින්වතුනි හොඳ දේ ගන්නවට වඩා මොකද වෙන්නේ? නරක දේවල් ගන්න ගොඩාක් වෙනත් වෙනවා. දැන් අපි දන්නේ මේ දැන් අපි දන්නවා හැමදෙනාම සමහර විට අද කාරණා ගත්තොත් එහෙම දැන් අපි දන්නවා ඉතින් මේ සමාජයේ නොයෙකුත් ආගමේ රටවල නීති රීති දාලා තේරුම් කරලා දෙන්නේ ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ඔබ යහපත් වෙන්න. නමුත් ඒ වුණාට මිනිස්සු මොකද කරන්නේ? කන්න බොන්න තමයි ඔක්කොම එකතු වෙන්න පටන් ගන්න. ඇයි ඒකට හේතුව? හොඳ දෙයට වඩා නරක දෙයට තමයි හැමෝම මොකද කරන්නේ? විජු වෙලා ඉන්නේ. ඒ නිසා පින්වත්නි අපි හැම දෙයකටම ඒ නිසා අනවශ්‍ය විදියට ඕනට වඩා හැම දෙයකටම අපි ඇලෙන්න ගැලෙන්න යන්නේ නැතුව ගැටෙන්න යන්නේ නැතුව අපි තේරුම් කර ගන්න ඕන අපි මූලික වශයෙන් අපේ ජීවිතේ කුමක්ද කියන අපි තේරුම් කර ගන්න ඕන. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ඒ පළවෙනි කාරණේ කාමච්ඡන්දේ දෙවෙනි එක තමයි ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ මොකද්ද? පාටිගය. පාටිගය කියලා කියන්නේ තරහව. ඒ නිසා පින්වතුනි මේ ව්‍යාපාදේ අපි දන්නවා අපේ මූලික වශයෙන්ම මේ තරහ කියන ඇති කරගත්තොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ නැසේවා වෙනසේවා කියන අදහස තමයි මේ ව්‍යාපාරය තුළ තියෙන්නේ. නේද? කෙනෙක් නැසේවා වෙනසේවා ඔය අදහස තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ මූලික වශයෙන්ම අසුබ නිමිත්තා මුදුන්පත් කරගෙන මම අර මුලින් කිව්වා වගේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නරක චේතනාව යුක්තව. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ හොඳ චේතනාව යුක්තව තමයි මේ දේවල් පිළිබඳව ඒක පරිශ්‍රණය කළ ගන්න උත්සාහ කරගන්න. ඉතින් ඒ නිසා අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අසුබ නිමිත්තත් එක මේ පටිගය ගත පස්සේ මොකද වෙන්නේ? මේ තරහව. ඒ නිසා අපි දන්නවා මේ අපේ මනස කියලා කියන එක හැකිතරම් මොකද කරන්නේ? මනස හැකි තරම් පිළිස්කෝ තියා ගන්නවා. නිසා මේකට මූලික වශයෙන් ව්‍යාපාදය ආවට පස්සේ මොකද වෙන්නේ? ව්‍යාපාදය ආවට පස්සේ තමන්ට තමන් පාලනය කරගන්න බෑ. දැන් අපි දන්නවා
මූලික වශයෙන්ම ලේ ධාතු නරක වුණොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් අපි දන්නවා වෛද්‍යවරු ගත්තොත් එහෙම වෛද්‍යවරු කියන එක දෙයක් තමයි ඔබේ ගිහිල්ලා සමහර විට මොනවා හෝ රෝගයක් වුණාට පස්සේ ලේ ටික පරීක්ෂා කරගන්න. ඒ නිසා මේ ඒ කියන්නේ හේතුව තමයි මේ ලේ ධාතු කියන නරක වුණාට පස්සේ මනුස්ස ශරීරය මොකද වෙන්නේ? නරක ස්වභාවයක් ගන්නවා. ඒ නිසා අපි මේ ව්‍යාපාරය ඇති කරගන්න හොඳ නැහැ. දැන් අපි දන්නවා සත්ව ලෝකෙ තිරසං සතර අපාය කියලා කියනවානේ. මේ සතර අපායේ වැඩිම තරහ යන්නේ කාටද? තිරසංගත සත්වයාට. නේද? තිරසංගත සත්වයාට. දැන් අපි දන්නවා පින්වතුනි මේ මනුස්ස ජීවිතය තුළදී අපි ගොඩාක්ම තේරුම් කරගන්න දෙයක් තමයි අපි තමන්ට තමන් කීකරු වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ වික්ෂුන් වහන්සේලා සමගම වාද කරන්න ගියේ නෑනේ. බුදුහාම මොකද කරේ? සංවාදේ කරා. අපි මොකද කරන්නේ? වාද කරනවා. ඒ කියන්නේ මගේ මතේ හරි මං කියන දේ හරි මේක පිළිගන්න ඕනේ. ඒක පිළිගත්තේ නැත්නම් මොකද වෙන්නේ? අර භාෂණය කියලා කියන්නේ උච්චාරණයම වැඩි. නේද? සද්දෙන් මේක නැగిලා යනවා. ඒ නිසා අපි මොකද කරන්න ඕන? ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන තමන් කතා කරන දේවල්, තමන් කියන දේවල් පිළිබඳව මේවා අපි තේරුම් කරගන්න ඕන. ඒ නිසා බුදුහාම කවදාක වාද කරන්න ගියේ නැහැ. බුදුහාම කරේ මොකද්ද? සංවාදේ කරා. ඒ නිසා අපිට තියෙන එකම දේ තමයි මොකක්ද තියෙනවද? ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. නේද? කෙනෙක් කිව්වට වැඩක් වෙන්නේ නැහැ. නේද? ඒ නිසා තමන් ඉවසීම කියන ප්‍රගුණ කරන්න ඕන. ඒක ඇතිතරම් හැම මොහොතක් පාසා මොකද කරන්න ඕන? දැන් අපි දන්නවා මේ මිනිස්සුන්ට කොච්චර ප්‍රශ්න ගැටලු ආවට පස්සේ එකපාරට මුහුණ දීගෙන හැකියාවක් නැහැනේ. ඒක මොකද හිත කියන එක කලබල වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මේ හිත කියලා කියන එක සුළු මොහොතකින් පුළුවන් වෙනස් කරන්න. නේද? ඒ කියන්නේ කෙනෙක් කෙරෙහි වෛරයක් තරහක් ඇති කරගන්න සුළු මොහොතකින් පුළුවන් මේ දේ ඇති කරන්න. එක වචනයෙන් පුළුවන්. නමුත් මේ හිත හදන්න කොහොද? කල්ප ගානක් යන්න පුළුවන්. දවස් ගානක් යන්න පුළුවන් මේ හිත හදන්න. මේක ලේසි පාසු කටුත් තමයි හිත හදනවා කියලා කියන්නේ. ඒ නිසා පින්වතුනි අපි තේරුම් කරගන්න ඕන තමයි හැකිතරම් මේ ව්‍යාපාරය නිසා වැඩියෙන්ම මේ තරහ යන්නේ මොකද මේ තිරසංගත සත්වයාට. නමුත් අද අපි මොකද වෙලා තියෙන්නේ? සමහර මිනිස්සු කියනවානේ මිනිස්යන්ට වඩා මේ තිරසනා හොඳයි කියලා කියන එක තමන්ගේ තියෙන දැනුම් සම්භාරය අනුව. නමුත් බුදුහාමුදුරේ ඒ දේවල් අනුමත කරලා නැහැ. ඒ මොකද වෙලා තින්නේ? තමන්ට තමන් කීකරුභාවයේ ඒ කියන්නේ අපි කැමති අර ඒකම තේරෙනවනේ. තමන් කැමති තමන් කියන දේ අහනවා. දැන් තිරසංගත සත්‍යය මොකද? කන්නේ කොම කන, බොන්නේ කොම බොන. ඒකනේ වෙන්නේ. ඒ නිසා අපි කැමති වෙලා තියෙන දැන් ඒකනේ සමාගම් වල කතා කරන්න ගියාම මිනිස්සු ගහ ගන්න බැන ගන්න යනවා තියෙන්නේ. මොකද වෙලා තියෙන්නේ? මං කියන දේ හරි, මං කියන දේ හරි. නේද? මං කියන දේ නිවැරදි. ඒකනේ වෙන්නේ. ඒ නිසා අපි හැකිතරම් උත්සාහ කර ගන්න ඕන. අපි ඉවසීම කියන ප්‍රගුණ කරන්න ඕන. ඒ නිසා හැකිතරම් අනුන් කියන දේවල් වලට අපි ගරු කරන්න ඕන. නේද? අනුන් කියන දේවල් පිළිබඳව හොඳ අහගෙන ඉන්නවා. අපි පුරුදු වෙන්න ඕන ජීවිතේ පළවෙනි දේ තමයි දෙයක් කියන දේ අපි අහගෙන ඉන්න ඕන. නේද? ඒ නිසා එතන තියෙන කවදද හරි අපිට සමාජය තුළදී ගරු කරනවා. අපි කියනවා සමාජය දැක්කාට පස්සේ අනේ මේ මිනිස්සයා බොහෝම නිවිච්ච මිනිස්සෙක්, බොහෝම හොඳ මිනිස්සෙක් කියලා අපි කියනවානේ. ඒ කියන්නේ මොකද්ද වෙන්න ඕන? හැකි තරම් තමන්ගේ ජීවිතය තුළදී අපි නිවා ගන්න අපි උත්සාහ කර ගන්න ඕන. ඒ නිසා මේ පටිගිය කියලා කියන දේ අපි හැකිතරම් මොකද කරන්න ඕන? අපි ඈඩ් කර ගන්න ඕන. මේ තරහා හිතට එනවා තමයි. නමුත් තමන් තේරුම් කර ගන්න ඕන. ඒ නිසා අපේ දුර්වලකම් වික්ෂුන් වහන්සේලා හැටියට අපි කොච්චර ධර්ම දේශනා කරත් අපේ දුර්වලකම් තියෙනවා. නේද? සමාජයේ ඇත්ත කතා කරන්න ඕන. අපේ දුර්වලකම් අපි ඒවා මොකද වෙන්නේ? මේ ධර්මයේ ප්‍රගුණ කරන්න මොකද වෙන්න ඕන? අපි මේවා වලින් අපි ඈඩ් වෙන අපි උත්සාහ කර ගන්න ඕන. ඒ නිසා ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීන මිද තුන්වෙනි කාරණේ තීන මිද කියලා. ඒ කියන්නේ සිතේ ඇති වෙන කම්මැලිකම. දැන් අපි දන්නවා දැන් මේ කම්මැලිකම කියලා කියන්නේ දැන් මනුස්ස ජීවිතයේ තුළ අපි හුරු වෙලා තියෙන මොකද්ද? හැමදෙස්සෙම ගත්තොත් එහෙම අපිට පුරුදු වෙච්ච වචන දෙයක් තමයි නෑ කියන එකයි බෑ කියන එක. ඔබන අපිට හුරු වෙලා තියෙන්නේ නේද? ඒ නිසා පින්වත්නි අපි දන්නවා අපේ පැරණි සමාජ අතීතේ ගත්තොත් එහෙම අපේ මුතුන් මිත්‍ර ගත්තොත් එහෙම සමාජය තුළදී මිනිස්සු ජීවත් වෙන්න එදා කාලේ මොන තරම් දරදී ඇද්දද? දැන් අද මේ තාක්ෂණය දුරු වෙලා ලෝකෙ දියුණු වෙලා නමුත් තාක්ෂණය කියන එක ලෝකෙක කොච්චර දියුණු වුණාට මේ වෛද්‍ය විද්‍යාව තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. තාම මේ කොරෝනා වෛරස් එක තාම බෙහෙතක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. නම් බුදුහාමුදුරුවෝ කියවනේ ප්‍රත්‍යක්ෂ බුදුහාම දේශනා කරන ප්‍රත්‍යක්ෂ ධර්මතාවය මොනවද? ප්‍රත්‍යක්ෂ ධර්මතාවය අද ඔයයන්ට මේ ශ්‍රවණය කරන හැමදෙනාට මේක ප්‍රායෝගිකයි. මොකද අටලෝ දහම ලාභ අලාභ ආයසස නින්දා ප්‍රශංසා නේ. දැන් මේ කාලේ මොකද තියෙන්නේ? අලාභය කියලා කියන එක වැඩි අපිට. නේ? අලාභය කියන එක අපිට වැඩි. නමුත් ඒකට අපිට හිත හදාගන්න තමයි බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට මේ තීන මිද්දේ කියලා කියන්නේ හිතේ ඇති වෙන
කම්මැලි ස්වභාවය. දැන් කියන්නේ දැන් අපි දන්නවා පින්වතුනි දැන් අපි සමහර මිනිස්සු ඉන්නවා දැන් බණහන්න ගියයි කියනකො බණහන්න ගියාට පස්සේ තමයි කෝල් කරන්න මතක් වෙන්නේ, ඒ වගේම කැසිකිලි යන මතක් වෙන්නේ, ඇඳුම් අඳින්න මතක් වෙන්නේ, දොර වහන්න මතක් වෙන්නේ. මේ හැමදේම හිතට එන්නේ බණහන්න ගියාට පස්සේ. අර නිකන් කතා කරද්දී කිසි දෙයක් මතක් වෙන්නේ නැහැ. ඒකට තමයි ඒ වගේම තමයි පින්වතුනි අපි මූලික වශයෙන්ම සමහරට බණහන්න ගියාට සමහර නිදිමතයි, කම්මැලි, එපා වෙනවා නේද? ඒ කියන්නේ මොකද්ද? මේ කොහොල්ල ගුලිය වගේ. මේ හිත කියලා කියන්නේ හොඳ දෙයට වඩා නරක දෙයට හරි ගැඹුරුතාවයක් දක්වනවා. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කළා තියෙනවා. දැන් අපි කන්න ගියාට පස්සේ ප්‍රමාණයක් තියා ගන්න ඕනේ. දැන් උදේට කන්න ඕන රාජෙක් වගේ නේ? අපි කන්න ඕන උදේට කන්න ඕන රාජෙක් වගේ කන්න ඕන. දවල්ට කන්න ඕන සාමාන්‍ය විදිහට අපි කන්න ඕන. ඒ වගේම රැයට කන්න ඕන හිඟන්නෙක් වගේ කන්න ඕන. නේද? දැන් අපි දැන් සාමාන්‍යයෙන් ඔය පහුගිය දවසේ අපි ලංකාවේ මම ඇහුවා ලංකාවේ ගොඩක් මිනිස්සු කෑම අහක දානනේ. නේ? කෑම ගොඩාක් අහක දානවා. ඔය අපි දන්නවා කුණු වදින ඔය ට්‍රැක්ටර් වල අපි දැක්කොත් එහෙම ගොඩාක්ම තියෙන්නේ මේ බත් තියෙන්නේ. ඇයි ඒ හේතුව? දැන් මේ රටවල එහෙම නෙමෙයි. දැන් සාමාන්‍ය අර පිරිමැස්ම කියලා කියන එක අපි හුරු වෙන්න ඕන. අපේ ජීවිතය කියලා කියන්නේ අර පිරිමැස්ම කියලා කියන එක අපි හුරු වෙන්න ඕන. දැන් මේ රටවල එහෙම නෙමෙයි. කෑම අහක දාන්නේ නැහැ. මිනිස්සු ඒක බොහොම පරිස්සමෙන් තමයි කෑම ගන්න. ඒ වගේම තමයි ලංකාවේ මම දැන් සමහර අයට පොඩි හීනමානයක් තියෙන උදේ කාප්දේ දවල්ට කන්න බෑ, දවල් කාප්දේ රැයට කන්න බෑ. ඉතින් ඔය වගේ පොඩි හීනමානයක් තියෙනවා. ඒ නිසා බිමද අපි අතහැර ගන්නවා. ඒ නිසා අපේ මූලික වශයෙන් අපේ ජීවිතේට අපි තේරුම් කර ගන්න ඕන. සමහර මොකද වෙන්නේ? දැන් කාලා මොකද වෙන්නේ? දැන් වයසට ගියාට පස්සේ නොයෙකුත් ආකාරයේ රෝග නේද? නොයෙකුත් ආකාරයේ රෝග. දැන් මට කොලෙස්ටරෝල් තියෙනවා නේද? ඒ නිසා දැන් මට එක වෛද්‍යවරයෙක් කිව්වා හාමුදුරනේ කට පරිස්සම් කරගන්නයි කියලා. කට පරිස්සම් කරගන්නයි කියලා කිව්වා. මගේ කට පරිස්සම් කරන්නේ මොකද මේ තෙල් කාලේ වැඩි නිසා. ඒ නිසා අපි ප්‍රමාණය අපි තියා ගන්න ඕන. කන බොන දේවල් මොකද වෙන්නේ? අපි ප්‍රමාණය අපි තියා ගන්න. එහෙම වුණාට පස්සේ මුල අපි හිතේ කියලා කියන එක මේ අලසභාවය කියන අපි නැති කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ මූලික වශයෙන්ම අපේ ජීවිතේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. දැන් අපි දන්නේ මේ හැමෝටම මේ ධර්ම අවබෝධය කියලා කියන එක දේශේ ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ ධර්මය කියලා කියන එක අපි මේ කියන දේ අහන ඉඳලා මේක හොඳ හෝ නරකයි කියන එක නෙමෙයි. අපි මොකද කරන්න ඕන? පොතපත පරිශීලනය කරන්න ඕන. නේද? හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. නේද? ඒ වගේ තමයි ඒක ප්‍රායෝගිකව අපි කරන්න ඕන. නේ? ඉතින් අපි දන්නවා මේ කාලේ ගත්තොත් එහෙම ඉතින් අපේ මිනිස්සු ගොඩාක් දැනට පිට දෙන්න බොහොම ලැබි. ඒ නිසා අපි දන්නවා සමහර මිනිස්සු ඉන්න බොහොම දෙන්න ලැබියාලුත් ඔය කටයුතු කරනවා. ඒක ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි පින්වත අපේ ජීවිතේට ආර්පරිමස්ම කියන එක අපි හුරු වෙන්න ඕනේ. ඒ නිසා අපේ හැකියතාව අපි දැන ගන්න ඕන මේ අලසභාවය අපි ඈත් කර ගන්න. ඉතින් මේ දවස්වල අපි ගත්තොත් එහෙනම් අපේ ජීවිතේ කලමනාකාරීත්වය අපි ඇති කර ගන්න ඕන. අපි කොහොමද කරන්නේ? කොහොමද වෙන්න ඕනේ කියන එක අලසභාවය අපි ඈත් කරගෙන අපි යහපත් ආකාර ජීවත් වෙන්න අපි උත්සාහ කර ගන්න ඕන. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතේ ගත්තොත් එහෙම බණ භාවනා කරද්දී වුණත් ඒ කටයුතු කරන්නදී වුණත් අපි හිතින් අපි තේරුම් කර ගන්න ඕන අපේ ජීවිතේ යහපත් ආකාරයට කටයුතු කරන්න පුළුවන් නම් ඒ තමයි ඊටාම වැදගත් වන්නේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අපේ ජීවිතයේ තුලදී මේ අලසභාවය ආවොත් එහෙම අපේ ජීවිතය සාර්ථක කරගන්න බැරි බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන. අපි නිසා අපේ හැකියතරම් අලසභාවය ඈත් කරන් ජීවත් වෙන්න අපි උත්සාහ කර ගන්න ඕන. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උද්දච්ච කුක්කුච්ච කියලා. ඒක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සිතේ තියෙන විසිරෙන භාවය. ඒ කියන්නේ සිතේ තියෙන නොසන්සුන් කාම පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. දැන් අපි දන්නවා අපේ ජීවිතේ ගත්තොත් එහෙම අපි අතීතය ගැන අපි හිතනවා. පින්වත්නි අපි ලැබිච්ච දේට වඩා අපි ගත්තොත් එහෙම අපි වැඩිම හිතන්නේ මොකද්ද? නොලැබිච්ච දේවල් ගැන තමයි අපි හිතන්නේ. නේද? අපි ජීවිතේ ගත්තොත් එහෙම මේ මනුස්සාත්මය අපි ලැබිලා තියෙනවා. නේ අපි තේරුම් කර ගන්න ඕන මේ මනුස්සාත්මය ලබනවා කියන එක මේක ලීසු පාසු කටයුත්තක් නෙවෙයි. ඔබ කල්පනා කරන්න ඕන ඔබේ ජීවිතේ ගත්තොත් එහෙම මූලික වශයෙන් අපේ ජීවිතේට අපේ මනුස්සාත්මය අපිට ලැබිලා තියෙනවා. මේ මනුස්සාත්මය කියලා කියන්නේ දැන් දුර්ලභංච මනුස්සත්තා නේ මනුස්සකම කියන ලබා ගන්නනේ. දැන් අපි දන්නවා පින්වතුනි අපි ජීවිතේ ගත්තොත් එහෙම අද සමාජය තුළදී අපි දන්නවා හැමෝටම දැන් ශරීරගත ශාරීරික ආබාධ ගොඩාක් දෙනා ඉන්නවනේ. සමහරවිට අතපය නැහැ, කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නේද? මේ වගේ මිනිස්සු අනන්ත අප්‍රමාණ මේ සමාජයට අපි දකින්න ලැබෙනවා නේද? ඒ නිසා අපි තේරුම් කර ගන්නවා දැන් ඔබේ වයසේ ඉන්න මිනිස්සු
අද සමාජයේ කී දෙනෙක් මේ පාරවල් ගිහිල්ලා තියෙනවද? නේද? ඔබේ වයසේ ඉන්න අය කී දෙනෙක් එක්තැන් වෙලා තියෙනවද? සමහර තමන්ගේ වැඩ කටයුතු කරන්න බෑ කී දෙනෙක් එක්තැන් වෙලා සමහර ඇඳට කොටු වෙලා ඉන්න. ඒ නිසා ඔබේ ජීවිත අපි තේරුම් කරගන්න ඕන මොකද්ද? තමන්ට ලැබිච්ච දේවල් අපි සතුටු වෙන්න ඕන. නේද? දැන් අපි දන්නවා දැන් අද සමාජයේ ගත්තොත් එහෙම මේ කොරෝනා වෛරසය කියලා කියන්නේ කවුරුවක්වත් මේක කරලා ආපු දෙයක් නෙමෙයි. මේ ස්වභාවයෙන් අපිට දීච්ච මේක දායාදයක්. නේද? අපි කොරෝනා වෛරසට අපි මොකද කරන්නේ? මෛත්‍රී කරන්න ඕන. නේද? අපි ඒ දේවල් කරන්න නම් අපි තරහ කරගෙන හරියන්නේ නැහැ නේද? දැන් සබහාදාමට අපි මේ ගෞරවයක් නැති නිසානේ අපිට මේක ගොඩක් උරුම වුනේ. අපි මිනිස්සු උත්සාහ කරගත්තා අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මම රජා කියාගෙන හිටියා නේද? හඳට ගියා අභ්‍යවකාශය ඔක්කොම දේවල් කරගෙන හිටියා නේද? නමුත් එච්චර තාක්ෂණ ලෝකෙ දියුණු වෙච්ච මේ සමාජය තුළදී මේ මිනිස්යා ජීවත් කරගෙන මේ මිනිස්යා මෙරි ලක්ෂ ගණන් යන මේ සමාජය තුළදී මේ මිනිසා ජීවත් කරවන්න නේද? මිනිස්යා යහපත් කරවන්න නේද? නිසා මේ දේ අපිට තේරුම් කර මේකට අද බෙහෙතක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි සබහාදාමට අපි ආදරය කරන්න ඕන. නේද? සබහාදාමේ මෛත්‍රී කරන නිසා පින්වතුනි අපි ජීවිතය තුළ අපි ගත්තොත් එහෙම අවුරුදු 60ක් 70 80 අපි ජීවිත මරණයටපත් වෙනවා. ඒ නිසා මේ කාලය තුළ අපි මොකද කරන්නේ? අපි හැකිතරම් අපේ ජීවිතය තුළ අපි හිතේ තියෙන ඒ කියන්නේ නොසන්සුන්භාවය ඇති කර ගන්න ඕනේ. ඒ සංසුන්භාවය කියන ඇති කරගෙන අපි හොඳින් අපි ජීවත් වෙන්න අපි උත්සාහ කර ගන්න ඕනේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්වෙනි කාරණේ විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කියන්නේ මොකද්ද? මේ සැකය කියලා කියන දේ. ඒ නිසා අපි දන්නවා පින්වතුනි මේ සැකය කියලා කියන්නේ මොකද්ද? මේ සැකය කියලා කියන්නේ බුද්ධ ආදී අටතමේ සැකය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොනවද මේ සැකය කියලා කියන්නේ? මේ සැකය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි අපි දන්නවා බුදුන් පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව නේද? මේ ඇති කර ගන්නා සැකයන් තියෙනවා. ඒ වගේම තමයි පින පව පිළිබඳව නේද? ඉතින් මේ සැකයන් තියෙන නිසා මේ සැකයන් අපි දුරු කර ගන්න ඕන. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව ඒ වගේම තමයි කර්මඵල විශ්වාසය පිළිබඳව අපි මූලික වශයෙන් අපි දැනුමක් අපි ලබා ගන්න නිසා මේ විචිකිච්ඡාව කියලා කියන්නේ මේ සැකය කියලා කියන දේවල්. ඒ නිසා අපි වෙන සමාජයක් තුළ ගත්තාට පස්සේ අපි තේරෙනවා අපි ගොඩාක් ගණන් තියෙන මේ සැකය කියලා කියන දේවල්. යම් අරමුණක් තියෙනවනේ. ඒක තමයි මම මුලින් දේශනා කරේ. අපි හැකිතරම් මොකද කරන්න ඕන? අපි හැකි තරම් අපි අහුම්කම් දෙන දෙයක් කියන දේ අඩවා ඒ කියන්නේ බාහිර දෙයක් අහගෙන ඉන්නේ නැතුව අපි හොඳින් ඒක ශ්‍රවණය කරන්න. මොකද මේ කිව්වේ කියලා දැන් අපි දන්නවා ධර්මයේ වුණා ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මේ කියන ධර්මයේම මේකම හරි කියලා කියන එක නෙමෙයි. තව මොකද කරන්න? ඔබ ශ්‍රවණය කරන්න ඕන. නේද? අසුතං සුණා. තව අපි හොඳට ධර්මය අවබෝධ කර ගන්න ඕන. පොතපත පරිශීලනය කරන්න ඕන. ධර්මය ශ්‍රවණය කරන්න ඕන. එතකොට මෙහෙන් දහම් කරුණු අපිට ගොඩාක් අපිට අවබෝධ කර ගන්න පුළුවන්. ඉතින් පින්වතුනි මේ බුදුජානක වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පංච නීවරණ ධර්ම. ඒ නිසා මේ නීවරණට තියෙන බාධාවල්. එතකොට මෙන්න මේ නීවරණට තියෙන මේ පංච නීවරණ ධර්ම අපිට ඈත් වුණොත් එහෙම පුළුවන් පංච බල ධර්ම අපිට ඇති කර ගන්න පුළුවන්. පංච ධර්ම වල පිළිබඳව බුදුජානක වහන්සේ ඒ පිළිබඳව කාරණා පහක් බුදුජානක වහන්සේ දේශනා කරනවා. ඒ පළවෙනි එක තමයි ශ්‍රද්ධාව. නේද? මේ පංච නීවරණ ධර්ම අපිට ඈත් කරොත් එහෙම මොකද වෙන්න පුළුවන්? ශ්‍රද්ධාව කියන එක අපිට ඇති කර ගන්න පුළුවන්. මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ කුමක්ද? මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි දන්නවා ආකරවිති ශ්‍රද්ධා මූලික ශ්‍රද්ධා. නේද? ඒ නිසා පින්වතුනි මේ ආකරවිති ශ්‍රද්ධා කියලා කියන්නේ දැන් අපි දන්නවා අපි බුදුරජාණන් වහන්සේට මාර්ගයේ පහම අපි පූජා කරනවා. අපි නොයෙකුත් ආකාර අපි පූජා කරනවා. ඉතින් ඒ වගේ පන්සල් යන මේ ශ්‍රද්ධාව කියලා කියන දේ පින්වතුනි මේක කෙනෙකුට ලීසියෙන් මේක ඇති වෙන්නේ නැහැ. නේද? ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ ධම්ම සංඝ පිළිබඳව නේද? මේ තුනුම පිළිබඳව කාරණා 24ක් බුදුජානක වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ බුදුන් පිළිබඳව, ධර්මීය පිළිබඳව, සංඝයා පිළිබඳව පින්වතුනි මූලික දැනුමක් අපි ලබා ගන්න ඕන. ඒ නිසා පින්වතුනි මේ ශ්‍රද්ධාව කියලා කියන එක ආරෝඪ කරගෙන නෙමෙයි. ඒක මුළු හදවතින්ම ගොඩ නැගෙන්න ඕන. නේද? ඒ නිසා මේ බුදුන් පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝයා පිළිබඳව මේ ශ්‍රද්ධාව ගැන ඇති කරගත්තාට පස්සේ ඒ වගේම අපි දන්නවා පින්වතුනි පන්සලකට ගියාට පස්සේ මෙන්න නිකන් මල් ටිකක් පූජා කරාට පස්සේ පෑන් ටිකක් පූජා කරාට පස්සේ ඒක පින් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා පින්වතුනි අපි දෙයක් කරනකොට බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන ඒවා අවබෝධයෙන් අපි කටයුතු කරන පන්සලකට ගියා නම් පන්සල සුද්ධ පවිත්‍ර කරලා ඒ පිරිසුදු කරලා ඉතින් එහෙම තමයි අපි මල් පානය පූජා කරන්න ඕන.
දැන් අපි දන්නවා මල් ටික පූජා කරනවා කියලා කියන්නේ අපි දන්නවා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා මේ මල වර්ණ ගන්ධ කියලා කියනවා. ඒ නිසා මලක් ගත්තාට පස්සේ ඒ මල පූජා කරනකොට අපි දන්නවා ඒකේ තියෙන ජීවිත යථාර්ථබෝධය තමයි මල පූජා කරන පස්සේ අවබෝධය ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි මේ දේවල් අපි අවබෝධයෙන් අපිට කරන්න පුළුවන් නම් ඒ තමයි ඊටම වැදගත් වන්නේ. ඒ නිසා පින්වතුනි මේ සද්ධාව කියලා කියන්නේ ආකරවති සද්ධා. ඒ නිසා ඒ මූලික වශයෙන්ම අපි මේ දේවල් තේරුම් අරගෙන තමයි අපි කටයුතු කරන්න ඕන. දම් පහන් පූජා කරනවා නම් දෙයක් පූජා කරනවා නම් පූජා බුදුන් යුක්තව තමයි අපි කටයුතු කරන්න ඕන. දෙයක් පරිත්‍යාග කරගන්න ඕන. ඒ නිසා පින්වතුනි මේ අවබෝධයෙන් කටයුතු කරනවා නම් මේ සද්ධාව කියන අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අමූලික සද්ධා. ඒ කියන්නේ මූලික සද්ධාව. ඒ කියන්නේ අනවබෝධයෙන් කටයුතු කරනවා නම් ඒ නිසා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගත්තාට පස්සේ භික්ෂු ජීවිතය පිළිබඳව යම් අපි දන්නවා මේ සමාධිය ගත්තාට පස්සේ ඒක කරන මේකට ආකාර දේවල් ප්‍රකාශ කරනවා. නමුත් අපි තේරුම් කරගන්න ඕන තමයි භික්ෂුන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ වගේ චරිතයක් කියලා කියන නිසා යම් යම් දේවල් පිළිබඳ යම් සංඥා පිළිබඳ මේකට ආකාර සිතුවිලි මිනිස්සු ඇති කරගන්නවා. ඒ නිසා අපි එහෙම කරගන්න හොඳ නැහැ. ඒ නිසා මහා සංඝ රත්නය අපි දන්නවා අපි දානය පූජා කරනකොට මහා සංඝ දානය පූජා කරන භික්ඛු සංඝස්ස දේම කියලා පූජා කරන නිසා මහා සංඝ රත්නය මේ දානය පූජා කරන්නේ. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන එකම දෙයක් තමයි අපේ ජීවිතේ ගාතාරමේ ශ්‍රද්ධාව කියලා කියන එක අපි ඇති කරගන්න ඕන. ඒ වගේම තමයි වීරිය කියන එක තියෙන්න ඕන. වීරිය කියලා කියන්නේ මොකද්ද? එසා මේ ජීවිතය තුළ වීරිය නිවන් දකින්න අපි බුදුරජාණන් වහන්සේ වන සාරාංශක කල්පලක්ෂය පාරමිතාවල උපපාරමිතාවල පරමාර්ථ පාරමිතාවල තමයි උන්වහන්සේ බුද්ධත්වයට කරා යොමු වුනේ. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන එකම දෙයක් තමයි මේ වීරිය කියන එක අපි ඇති කරගන්න ඕන. ඒ නිසා මේ වීරිය කියලා කියන්නේ අපි දන්නවා අපේ ජීවිතේට වීරිය තියෙන්න ඕන දේවල් කරන්න. ඒ නිසා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගතාට පස්සේ අපේ ජීවිතය තුළදී අලසභාවයුක්තව මේ භික්ෂු ජීවිත අපිට ගෙවන්න බෑ. නේද? ඒ නිසා අපි උත්සාහය තියෙන්න ඕන. අපි උනන්දුව තියෙනවා. අපි දන්නවා 505 ජාතක පොතේ ගත්තත් එහෙම අපේ බුදුරජාණන් වහන්සේ පෙර ආත්මවලදී මොනතරම් කැපකිරීමක් කළාද උන්වහන්සේ මේ බුද්ධත්වයට කරා යොමුනේ කියලා. ඒ නිසා අපි තේරුම් කරගන්න අපි මේ වීරිය කියන අපි ඇති කරගන්න. ඒ වගේම සතිය කියන එක තියෙන්න ඕන. නේද? අපි හැම දෙයක්ම කරද්දී සිහි කල්පනාව තියෙන්න ඕන. ඒ නිසා හැම දෙයක්ම දෙයක් කරද්දී දෙයක් කතා කරද්දී දෙයක් මේ ශ්‍රවණය කරද්දී අපිට තියෙන්න ඕන මොකද්ද? මේ සතිය කියන එක තියෙන්න ඕන. ඒ වගේම තමයි සමාධිය තියෙන්න ඕන. නේද? අපේ ජීවිතයේ ගතර සමාධියත් අපි කටයුතු කරන්න ඕන. උපේක්ෂාසාරව කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි ප්‍රඥාව අපිට තියෙන්න ඕන. නේද? නිසා මෙන්න මේ පංච බල ධර්ම අර පංච නීවරණ ධර්මයන් අපි ආයත කරලා පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ පංච බල ධර්ම අපේ ජීවිතේට අපි ඇති කරගන්න පුළුවන්. අපි දන්නවා පින්වතුනි අපේ ඔය බෞද්ධ කතාවක් තියෙනවා ඉස්සර කාලේ. අපේ බෝසතාණන් වහන්සේ ඒ කාලේ ඉන්නකොට දවසක් මේ අපි දන්නවා අපේ ඔය 550 ජාතක පොතේ ගතාට පස්සේ හැම 550 ජාතක ඔය කතාවකදීම අපේ බෝසතාණන් වහන්සේ තමයි මේ චරිත කතාවේ ප්‍රධාන ලක්ෂණයක් තියෙන්නේ. දවසක් අපේ මේ බෝසතාණන් වහන්සේ තමන්ගේ යාළුවෝ සමග එකතු වෙලා දැන් අපි දන්නවා ඒ කාලේ ගත්තොත් එහෙම අද වගේ යාන ವಾಹන තිබුණේ නැහැනේ. ඒ කාලේ යන්නේ පයින් තමයි යන්නේ කට්ටිය නේ. ගව් ගණන් පයින් තමයි අපි යන්නේ. දැන් අපි දන්නවා අපේ ඉස්සර කාලේ අපි ඔය සිරිපාදේම යද්දී එහෙම මිනිස්සු දවස් ගානක් තිස්සේම තමන්ට අවශ්‍ය කරන මේ දේවල් පිළිබඳව ඇති කරගෙන තමයි මේගොල්ලෝ යන්නේ. ඒ නිසා මිනිස්සු ඒ කාලේ යන්නේ. ඉතින් යනකොට ඉතින් ඒ අවස්ථාවේ තුලදී ඉතින් මේ බෝසතාණන් වහන්සේ ඒ කාලේ තුලදී තමන්ගේ යාළුවෝ සමග ඉතින් මේ බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ මේ බෝසතාණන් වහන්සේට ඉතින් බොහොම නුවණ පහළ වෙච්ච කෙනෙක් අපි දන්නවනේ. දවසක් මේ බෝසතාණන් වහන්සේ දැන් මොකද කරන්නේ? ඉතින් දවසක් මේ ගමනක් යන්න ඕන වෙලා ඉතින් මේ ගව් ගාන දුර යන්න ඕන, එහා ගම්මානට යන්න ඕන. යන්න ඕන නිසා තමන්ගේ යාළුවෝ සමග ඉතින් මේ යාළුවෝ සමග යනකොට මේ බෝසතාණන් වහන්සේ කියනවා තමන්ගේ යාළුවන්ට මේ මගෙන් අහන්නේ නැතුව කිසි දෙයකට මේ පරිසරයේ තියෙන කෑම බීම කන්න යන්න හොඳ නැහැ. නිසා මගෙන් අහලා තමයි යන්න ඕනේ කියලා මේ බෝසතාණන් වහන්සේ තමන්ගේ යාළුවන්ට කිව්වා. ඒ වෙලාවේදී දැන් මොකද කරන්නේ? මේ බෝසතාණන් වහන්සේ මේ කාලයේ තුලදී එක්තරා බමුණෙක් හිටියා. මේ බමුණාගේ මේ ආවාද අනුශාසනා ලබාගෙන මේ බෝසතාණන් වහන්සේ අතින් අරගෙන ගියා. පිරිත් පැන පිරිත් නෝලුයි අරගෙන ගියා. අරගෙන යනකොට දැන් ඉතින් ඔහම ගව් ගානක් ගියා. දැන් අපි දන්නවා මේ කාලේ දැන් ඔය යක්ෂ කුම්භාණ්ඩුවේ ඉන්නවනේ. මේ යක්ෂයෝ අරගත්ත පළාතවල් තියෙනවා. මේ පළාතවල් තියෙනකොට
දවස් 7 දැන් ඉතින් මේ බෝසතාණන් වහන්සේ මේ පිරිසත් සමග යනකොට දැන් ඉතින් මොකද වෙලා තියෙන්නේ? දැන් අපි දන්නවා පින්වතුනි අපේ මේ ඉන්ද්‍රියන් ගත්තාට පස්සේ එක එකනා ගත්තොත් එහෙම සමහර ජීවිතය තුළදී එක එකනා කැමති ඇස පිනවන්න කැමති, කන පිනවන්න කැමති, ශරීර පිනවන්න කැමති. ඉතින් එක එකනා ගත්තොත් එහෙම එක එකනා පිනවන්න කැමතිනේ. නේද? අපි බෞද්ධයෝ තියෙනවා සමහර අය කැමති බණහන්න කැමති, සමහර අය කැමති කවි බණහන්න කැමති, සමහර අය කැමති බින්දු බණහන්න කැමති, එක එක බණහන්න කැමතිනේ නේ. දැන් ඉතින් භික්ෂුන් වහන්සේලා තියෙනවා විචිත්ත ධර්ම කතිකේ කියනවා, කාය ධර්මයේ කියලා කියනවා. ඔය මොන බණේ කිව්වත් කියන්නේ මොකද්ද? බුදුන්ගේ බණ තමයි කියන්න වෙන්නේ. නමුත් අපි අහන ක්‍රමය අනුව තමයි අපේ මනස වෙනස් වෙලා තියෙන්නේ. නේද? අපි අහන ක්‍රමය අනුව තමයි බණ වෙනස් වෙලා තියෙන්නේ. ඒ සමහර අය ඉන්නවා මේ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට සමහර අය හිතනවා හාමුදුරන් වහන්සේලා මේ ඡන්ද ගන්නවා වගේ තමයි මේ බණ කියන්නේ කියලා. ඒ කියන්නේ මොකද්ද? සමහර අය හොඳේ කියනවා, සමහර අය නරකේ කියන අපිට නොයෙකුත් ආකාරයේ නොයෙකුත් දෙනා නොයෙකුත් දේවල් කරනවා. නේද? තම නැන පමණින් තම දැනගත යුතු. නේද? ඒ නිසා තමන් ඒ ආහාර ක්‍රම වේද අනුව තමයි තමන්ට මේ දේවල් තියෙන්නේ. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැන් මේ කාලය තුලදී මේ අපේ බෝසතාණන් වහන්සේ මේ දැන් තමන්ගේ යාළුවෝ සමගම අර ගමන යනකොට දැන් මේ 5 දෙනා 5 ආකාරයේ පිනවන 5 දෙනෙක්. ඉතින් බැලුවා දැන් මේ ගෞගානක් යන්න ඕනේ යනකොට යක්ෂ අරගත්ත ගම් පළාතක් අහු වුණා. අහු වුණාට පස්සේ දැන් මේ කල්පනා කරනවා එක්තරා යක්ෂයන්ට පුළුවන් ඒක රූපමවන්න පුළුවන්. දැන් අපේ මිනිස්සුත් ඉන්නෝනේ නේද? සමහරකට හොඳ මොන හිටියට අද වගේ නෙමෙයි හිටෙනකොට යක්ෂ කුම්භාණ්ඩ වගේ සමහර අය ඉන්නෝනේ එකෙක් විතර හැසිරෙනවනේ එකෙක් මොනවා තියාගෙන හැසිරෙනවා සමහර අය ඉන්නවනේ නේද? මේ මිනිස්සු කියලා කියන්නේ මේ මරණ මොහොත දක්වාම නේද? ඒක අනුන්ගේ ජීවිතය පිළිබඳව තේරුම් කරගන්න ඉස්සෙල්ලා තමන් තේරුම් කරගන්න ඕන තමන් මොන වගේ චරිතයක්ද කියලා කියන එක තමන් තේරුම් කරගන්න ඕන. දැන් ඉතින් මේ මොකද කරන්නේ? දැන් මේ 5 දෙනා මෙහෙම යනකොට අර යක්ෂුව බැලුවා දැන් කොහොමද මේගොල්ලෝ ආහාරයට ගන්නේ කියලා. ඊට පස්සේ බැලුවා බලනකොට මේ 5 දෙනා 5 ආකාරයයි. දැන් ඔය අපි දන්නවා ඔය සමහර මිනිස්සුන්ට මොලේ කියන දේ දැන් හොරකම් කරන්න ගියාම හැමෝටම හොරකම් කරන්න බෑනේ. බොරු කියන එක හැමෝටම බොරු කියන්න බෑ. ඒක දක්ෂතාවයක් තියෙන්න ඕන. දැන් ඉතින් මේ බැලුවා දැන් ඉස්සරහම යන්නේ කවුද? ඉස්සරහම යන්නේ බෝසතාණන් වහන්සේ. පස්සෙන් යන්නේ යාළුවෝ ටික. දැන් මේ යක්ෂෝ කල්පනා කරනවා ඉස්සෙල්ලාම යන එකනා නෙමෙයි ආහාරයට ගන්න ඕන පිටිපස්සේ යන එකනා. ඊට පස්සේ පිටිපස්සේ එකනා බැලුවා මෙයා හරි කැමති පිටිපස්සේ එකනා මොනවටද කැමති? රසවත් ආහාර කන්න ආසයි. මේ රසවත් ආහාර කන්න ආස නිසා මොකද කරන්නේ? අර යක්ෂ කුම්භාණ්ඩයෝ ටික මොකද කරේ? දැන් බෝසතාණන් වහන්සේ ආවාදයක් දීලා තිබුණා. මොකද දීලා තිබුණේ ආවාදේ? මගෙන් දෙයක් අහන්නේ නැතුව කිසිම දෙයක් කන්න බොන්න යන්න එපා කියලා. දැන් මොකද කරන්නේ? අර පිටිපස්සේ කනා බැලුවා අනේ මේ ගවගාන දුර ආව මේ පරිස්සමෙන් ආවේ. ඒ නිසා මේ බඩගිනි ඉන්න බෑ. මේ හොඳ සුවඳ ගහන කෑම ටිකක් තියෙනවා. කෑම ටිකක් කන්න ඕනේ කියලා මෙයා නතර වුණා. අර ගොළු ටික ගියා යන්නේ. දැන් මොකද කරේ? අර යක්ෂ කුම්භාණ්ඩයට එකතු වුණා. අර මිනිස්සු අල්ලගත්තා මරාගෙන කෑවා. දැන් ওই පළවෙනි එක කොහොම කාලි ඉවර වෙලා ඊට පස්සේ තව ටිකක් ගියා. තව ටිකක් ගියාට පස්සේ ඒතොලදී මොකද කරන්නේ? පිටිපස්සේ ඊන කියන බැලුවා ඒකන හරි ආසයි මේ කන ශ්‍රවණය කරන්න. ඒ කියන්නේ මේ ලස්සන දැන් අපි දන්නවා එක එකයි ඉන්නවනේ නේද? දැන් සමහරවිට සින්දු අහන්න කැමති, වාදනය අහන්න කැමති එක එකන ඉන්නවනේ. දැන් මෙයා බැලුවා මොකද? මෙයා මේ පිටිපස්සේ කරන හරි ආසයි මේ ලස්සන මේ වීණා වාදය අහන්න. දැන් ඉතින් මේ යක්ෂය මොකද කරේ? එක්තරා ලක්ෂණ කාන්තාවක්ම වල වීණාවක් වාදනය කර ඉන්න විදියට ශ්‍රවණය කරන සැලසුවා. අර පුජ්‍යලා මේ ඊළඟ පුජ්‍යලා කල්පනා කරනවා අනේ මේ යන ගමන මේ ශ්‍රවණය කරලා යනවා මේ කොච්චර මේ ලස්සනට මේ වාදනය කරනවද මේක ශ්‍රවණය කරන්න හිටියා. ඊට පස්සේ මොකද කරන්නේ? යා නතර වුණා. ඒ බෝසතාණන් වහන්සේ සමග අන් ටික ගියා. අර යක්ෂණිය මොකද කරේ? අල්ලගත්තා. එයා අල්ලගෙන කෑවා. ඉතින් ඒ වෙලාවේදී මොකද කරන්නේ? දැන් ඊට පස්සේ දැන් බෝසතාණන් වහන්සේ පස්සෙන් බලන්න යාළුවෝ ටික අඩු වෙනවා. ඊට පස්සේ ආයි ආවාදයක් කරනවා. මං කියන විදිහට වැඩ කටයුතු කරන්න ඕන. ඒ නිසා මෙහෙම වුණොත් එහෙම අපේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් කියලා දැන් මෙහෙම කිව්වා. කිව්වාට පස්සේ ඉතින් මොකද කරන්නේ? ඊට පස්සේ ඊළඟ එක්කෙනා බැලුවා. යක්ෂයෙක් දැන් මේ ගව්ගානක් යනෝනේ. ඊට පස්සේ ඊළඟ එක්කෙනා බලනකොට යා ආසයි මේ සුවඳ ආග්‍රහණය කරන්න. නේද? දැන් සමහර අය ඉන්නෝනේ සමහර අයට කොච්චර සුවඳ ගැහුවත් මදි. තව සමහර සුවඳ ගහන්න ඕනනේ.
ඒ නිසා දැන් මොකද කරන්නේ? එයාත් එහෙම අර විදියට සුවඳ ආග්‍රහණය කරන විදියට මැව්වා. මොනට පස්සේ සුවඳ ආග්‍රහණය කරන්න හිටියා. ඊට පස්සේ ඒ පුජ්‍යලත් අල්ලගෙන කෑවා. ඒ වගේම තමයි අනිත් එක්කෙනා බලුවා ඒකන හරි ආසයි මේ ශරීර රූප දකින්න. ඉතින් ඒ වගේම ආ ලස්සන කාන්තාවන් මේ රූප දකින්න හිටියේ ඒ පුජ්‍යලත් අල්ලගෙන මරණයට පත් කරලා ඒ පුජ්‍යලත් අල්ලගෙන කෑවා. දැන් ඉතින් මේ ඉස්ලාම් යන්නේ කවුද? අපි බෝසතාණන් වහන්සේ. දැන් බෝසතාණන් වහන්සේගේ අතේ තියෙන මොනවද තියෙන්නේ? පිරිත් පැනේ පිරිත් නෝලේ තියෙන දැන් මෙහෙම යනවා. එලා යනකොට කල්පනා කරනවා දැන් මේ පුජ්‍යලයා අල්ලගන්නේ කොහොමද කියලා. හරි නෝනක්කාරයිනේ. ඒ වෙලාවේ බෝසතාණන් දැන් මේ යක්ෂය කල්පනා කරනවා මෙයා අල්ලගන්න බෑ ලේසියෙන්. මොකද කරේ? ලස්සන කාන්තාවක් මැව්වා මවලිවර දරුවෙක් අතේ වඩන් ඉන්න විදියට මැව්වා. මවලිවර වෙලා දැන් මේ අර යක්ෂණිය කියනවා මේ බෝසතාණන් වහන්සේට මේ අනේ මේ මගේ දරුවා අල්ල ගන්නවද කියලා. ඒලා බෝසතාණන් වහන්සේ කියනවා ඔය යක්ෂණිය මට බෑකෝ ඒ දරුවා වඩා ගන්න. දැන් ඔය වෙලාවේදී දැන් ඔහොම යනකොට දැන් ඉතින් මිනිස්සු දන්නේ මේ යක්ෂණියක් කියලා. බෝසතාණන් වහන්සේ දන්නවා මේ යන්නේ යක්ෂණියක් කියලා. ඒ වෙලාවේදී දැන් ඉතින් අර මගතොට යන මිනිස්සු අහනවා මේ මොකද මේ ඔය දෙන්න මේ දෙන්න දැන් මිනිස්සු පාර යන මිනිස්සු හිතනවා මේ යන්නේ අඹසැමි ජෝලක් කියලා හිතනවා. ඒ වෙලාවේදී මොකද කරන්නේ දැන් මිනිස්සු අහනවා මොකද ඔය දෙන්න තරහ වෙලාද යන්නේ. නමුත් මේ යන්නේ කවුද? යක්ෂණියක බෝසතාණන් වහන්සේ. ඒ වෙලාවේ කියනවා බෝසතාණන් වහන්සේ කියනවා මේ ඔය මගේ භාර්යාව තමයි කවුරක්වත් නෙවෙයි ඔය ඉන්නේ යක්ෂණියක් කියලා. ඒලා යක්ෂණිය කියනවා මේ දන්නේ නැද්ද ඉතින් පිරිමින්ට තරහ ගියාම ඉතින් ගෑනට කියන යක්ෂණිය කියන්නේ කියන්නේ. ඉතින් ඔය තමයි ඔය කියන්නේ කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේදී දැන් ඉතින් මෙහෙම යනවා. යන වෙලාවේදී දැන් මොකද කරන්නේ? දැන් අපි දන්නවා පින්වත්තුනි මේ කාලය තුලදී තියෙනවා සාමාන්‍යයෙන් අපි යනවාද අම්බලම් කියලා දේවල් තියෙනවානේ. දැන් අපි දන්නවා ලංකාවේ ගත්තොත් ඒවා නුවර ප්‍රදේශයේ තියෙනවා අම්බලම කියන තැනක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ කාලේ විශ්‍රාම දැන් තියෙන විශ්‍රාම ශාලාව කියලා තියෙන්නේ. දැන් ඒ කාලේ තිබුණේ අම්බලම් කියලා දේවල් තිබුණේ නේද? ඉතින් ඒ කාලේ දැන් සමාජයේ තුලදී ඒ කාලේදී ගහක් වැවුවනේ මිනිස්සුන්ට කන්න බොන්න නේද නේ? ගහ කොළ වැවුවා ඒ වගේ පින්ලින්ද කියලා එකක් තිබුණා නේද? ඒ සමාජය තුලදී එහෙම නේ තිබුණේ නේද? ඉතින් දැන් මොකද කරන්නේ? දැන් මේ බෝසතාණන් වහන්සේ මේ අම්බලමක් කියලා එකක් තිබුණා. මේ අම්බලමට ගිහිල්ලා මෙයා ප්‍රාර්ථනාවක් කරා. දැන් අපි දන්නවා සමහර මිනිස්සු ඉන්නවා පිරිත් පැන් ටික පිරිත් නූල් ගත්තට පස්සේ වේල් 3 කියනවා වේල් 4 කියනවා එහෙම දෙයක් නෑ. Taman හිත තියෙන්නේ නේද? අදිෂ්ඨානයක් තියෙනවා. Taman මේ දේවල් තමන් නිවැරදිව කටයුතු කර ගන්නවා. Tamanට ඒවෙන් පිට ආරක්ෂාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඒ වෙලාවේදී දැන් මේ බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා මොකද්ද? මේ පිරිත් පැන් වල පිරිත් නූල් වල නේද? මේකේ බලයක් තියෙනවා නම් මේ යක්ෂණියට මේකට එන්න නොලැබේවා කියලා මෙයා ප්‍රාර්ථනා කරා. ප්‍රාර්ථනා කරාට පස්සේ දැන් ඉතින් අර යක්ෂණියාව අර මේ බෝසතාණන් අල්ල ගන්න නමුත් බැරි වුණා. දැන් ඉතින් මේ මෙතන මේ අම්බලම ගාව ඉන්නවා. ඒ වෙලාවේදී මේ රජතුමා ඉන්න පළාතේ මේ රජතුමා මේ උයන් කෙලියේ සිනාරගෙමින් හිටියේ. ඒ වෙලාවේ දැක්ක ලස්සන කාන්තාවක් නේද? දැන් අපි ඔය කාන්තාව ලස්සනට මවාගෙන ආවට හිතන්න හොඳ නෑ මේ හොඳ බල ලස්සන කාන්තාව. සමහර යක්ෂණියක්ත් ඉන්න පුළුවන් මේ විදියට. දැන් ඉතින් මේ යක්ෂණිය මොකද කරන්නේ? දැන් මෙහෙම ඉනකොට රජතුමා දැක්කා. දැන් රජතුමා රජවරුන්ට ඉඳලා තියෙන අන්තපුරයේ ඉඳලා තියෙනවනේ. මේ රජුණා. ඉතින් මේ රජතුමා බැලුවා මේ ලස්සන කාන්තාවක් ඉන්නවා මේ අම්බලම ගාව. ඒ වෙලාවේදී තමන්ගේ ඉන්න සේවකයෝ ඉන්නෝනේ. සේවකයෝ පිටක් කරලා ඇරියා. පිටක් කරලා ඇරිලා ඇහුවා අර කාන්තාවෙන් අහන්නේ කො අස්සාමෙන් සස්සාමෙද කියලා. ඒ කියන්නේ බැඳලාද නැද්ද කියලා අහන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේදී දැන් මොකද කරන්නේ? දැන් ගිහිල්ලා බැලුවා. ඊට පස්සේ මේනේ මගේ මේ සැමියායි කිව්වා මේ ඉන්නේ මෙන්න මෙහෙම කියලා. දැන් ඉතින් ලොකු කාරණයක් කිව්වා. ඒ වෙලාවේ ඉතින් අර බෝසතාණන් වහන්සේ කියන ඔය යක්ෂණියක් කිව්වා ඉනෝ කරගෙන යන්න එපා කිව්වා මෙහෙම කියලා කිව්වා. නමුත් ඒක ඇහුවේ නෑ. රජතුමා මොකද කරන්නේ? රූපය දැක්කා වසී වුණා. දැන් ඉතින් මේ ආසාව හිතුණා අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා ඉවර වෙලා දැන් ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් මේ ඒ කියන්නේ හොඳ ඇඳුම් අඳවලා ඇඳුම් දීලා ඉතින් දැන් කොහොම හරි තමන් සමග ජීවිතේ ගෙවන්න තමයි දැන් මේ උත්සාහ කරන්නේ. නමුත් රජුරෝ දන්නේ මේ ඉන්නේ කවුද මේ යක්ෂණියක් කියලා. ඉතින් ඒ වෙලාවේදී දැන් ඉතින් ඔය රාත්‍රියේදී දැන් ඉතින් නිින්දට ගියා. නිින්දට ගිහලා සිරිහාන් මේ ඉන්නකොට ඔය යක්ෂයෝන රැට ඉන්න බෑනේ. දැන් අපි දන්නවා දැන් ඔය භික්ෂුන් වහන්සේලා ඔය දිස්වැය පිළිත කියාදී උදේ කියන ආටානාටි සූත්‍රය කියනවනේ. ඒ කියන්නේ මොකද කරන්නේ? යක්ෂයෝනේ කියන්නේ නේ. ඔය රැට ඉන්න බෑ යක්ෂයෝ. යක්ෂයෝට ඉන්න බෑ.
දැන් ඉතින් මේ රෑ 12 වුණාට පස්සේ තිබ්බ හුවක් යක්ෂණිය රජතුමා උඩ ගිහලා වින් වැටුණා. ඊට පස්සේ බැලුවා මේ මොකද ඔය හු කියන්නේ කියලා. නෑ මේ කියලා කිව්වා. අර හු තිබ්බේ කාට තිබ්බේ? තමන් කියන පරිවාර යක්ෂයන්ට එන්න තමයි හු තිබ්බේ. ඊපස්සේ මොකද කරන්නේ? අර හුවක් තිබ්බා. ඊට පස්සේ අනිත් යක්ෂ කුම්භාණ්ඩව සේරුම් ටික ආවා. අර රජවාසලේ ඉන්න සියලුම ඒ කියන්නේ සේවකයා ඉඳලා අවසාන එකනා දක්වා මුලින් නාම සියලු දෙනාම කාගෙන ගියා. කාගෙන ගිහිලි ඉවර අන්තිමේදී අරකරු ටික විතරයි මේ රජවාසලේ තුනේ. ඊට පස්සේ උදෑසන බැලුවා මේ රාජවාසලේ වෙනදා එනේ උදේ පාන්දර මේ රාජවාසල අරිනවා මේ ශබ්ද බද්ද ඇහෙනවා. අද මොකද ශබ්දයක්වත් නැහැ. මොකද කියලා බැලුවා. බැලුවාට පස්සේදී මේ රජවාසලේ ඊට පස්සේ දැන් ආකුවක් නැහැ කවුරුවක් කරන්නේ. ඒ වෙලාවේදී කට්ටිය හොයලා බලනකොට අර රජවාසලේ තිබුණේ රජතුමාත් නැහැ කවුරුත් නැහැ දෙවියොත් නැහැ හැම කෙනාම නැහැ. ඔක්කොම කාලා අන්තිමේදී මේ අයගේ අටකටු ටික විතරයි තිබුණේ. ඒ වෙලාවේ මේවා පිළිබඳව හොයලා බලද්දී ඊට පස්සේ හොයනකොට අර අම්බලමේ හිටිය අපේ කවුද? බෝසතාණන් වහන්සේ. ඉතින් මිනිස්සු ටික ඇවිල්ලා මේක හොයලා බැලුවා. හොයලා බලනකොට ඉතින් මේ කාරණා පිළිබඳව මේ බෝසතාණන් වහන්සේ ප්‍රකාශ කරා. මගේ යාළුවෝ ටිකක් හිටියා. මගේ යාළුවන්ට කිව්වා මං ආව ධර්මශාසනා කියලා දුන්නා මෙන්න මේ විදිහට කරන්නයි කියලා. නමුත් ඒ කිසිම දෙයක් කියන දෙයක් ඇහුවේ නැහැ. ඇහුවේ නැති නිසා මොකද කරේ? ඉතින් ඊපස්සේ අන්තිමේදී නොයෙකුත් ආකාරයේ ඇස කන නාසය දිව ශරීර පිනවන්න කියලා අන්තිමේදී මොකක්ද උනේ? ඔක්කොම මරණයටපත් වුණා. මරණයටපත් වුණාට පස්සේ හැමෝම කාගෙන ගියා. ඊට පස්සේ මම මේ කිව්වා අන්තිමේ රජතුමා ආවා. ඉතින් මේ යක්ෂණියක් හිටියා. අන්තිමේ රජතුමා කියන ගියා මෙන්න මෙහෙම දෙයක් උනේ කියලා හැම අර සීලෝම ප්‍රවෘත්තිය ප්‍රකාශ කරා. ඊළඟ ප්‍රකාශ කරාට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ මේ කාරණා ටික ප්‍රකාශ කරාට පස්සේ ගම්මු එකතු වෙලා මොකද කරේ? අර රජතුම මේ අපේ බෝසතාණන් වහන්සේට ඒ පළාතේ රජකම දුන්නා කියලා අපි බණ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේදී අපි තේරුම් කරගන්න එකම දෙයක් තමයි මොකද්ද? අපි හැකිතරම් අපේ ජීවිතය තුළදී මේ ශරීරය පිනවනවා කියලා කියන්නේ මේක ලේසි පාසි කටයුත්තක් නෙවෙයි. මේක ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි ජීවිතය තුළ අපි තේරුම් කරගන්න ඕන අනවශ්‍ය විදිහට සමාජයේ තියෙන දේවල් වල දේවල් තමන්ගේ අපේ ඉන්ද්‍රියන් වලට අරගෙන අනවශ්‍ය විදියට පීඩන ලක් කරන්න යන්නේ නැතුව අපි තේරුම් කරගන්න ඕන ප්‍රමාණයකට හැමදේම ප්‍රමාණයකට අපි තේරුම් ගන්න අපි ජීවිතේ තේරුම් ගන්න ජීවත් වෙන්න අපි උත්සාහ කර ගන්න ඕන. ඒ නිසා පින්වතුනි අපි හැකිතරම් පෙර සංසාරේ බුදුහාම දේශනා කළේ දුර්ලභ පංච මනුස්සත්වයන් කියලා පෙර ආත්ම භාවයේ තුලදී කරගත්තා වූ පින්වල ඒ වගේ කුසල වල බලමහිම නිසා තමයි මේ මනුසාත්මය ලැබුණේ. මේ ලබාගත්තා වූ ජීවිතය පිළිබඳ තමන් සන්තෝෂ බාටපත් වෙන්න ඕන. එහෙම සන්තෝෂ බාටපත් වෙන හැකිතරම් තමන් ආගමනුකූල ජීවිතේ පරිසරයේ කියන කොට නගා ගන්න ඕන. ජීවිතය හදා ගන්න ඕන. එහෙම තමන්ගේ ජීවිතය සාර්ථක බාටපත් කර ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙසක් කාලය තුලදී බුදුජානක වහන්සේ දෙමුල සිහිපත් කරන කාලය තුලදී අපි දන්නවා මේ කාලය තුලදී මිනිසුන්ට වෙනදා වගේ පන්සල් වලට ගිහිල්ලා කටයුතු කරන්න බෑ. ඉතින් මේ සමාජයේ තියෙන මේ වෛරසය නිසා නමුත් ඒ උනාට ප්‍රතිපත්ති වශයෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගන්න නිසා මේ වගේ ධර්ම දේශනා කරද්දී අපි හැකිතරම් ඒ ධර්මය අපි ශ්‍රවණය කරන්න ඕන. ඒ ශ්‍රවණය කරගත්තොත් එහෙම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා අපි මොකද තමන්ට නොයෙකුත් ආකාර අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ නිසා වැරදි තියෙන්න පුළුවන්. අපි ඒවෙන් තුලින් අපි ඈත් වෙලා ජීවිතය යථාර්ථය අවබෝධ කරගෙන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් නම් ඒ තමයි ඊට වැදගත් වන්නේ. ඒ නිසා දවසේ තුලදී බලාපොරොත්තු වෙන මේ දහම් කරුණු කාරණා කීපය කියලා දීලා ඔබ යත්තන් ජීවිතය සාර්ථක කරගන්න තමයි මේ කරුණු කාරණා කීපය අපි දේශනා කරේ. නිසා නැවත මේ කාරණා පිළිබඳව ඔබ ශ්‍රවණය කරන්න ඕන. හොයලා බලන්න ඕන. නිසා අපි ජීවිතය සාර්ථක බවටපත් කරගන්න ඕන. එහෙම ප්‍රාර්ථනා කරගත්තොත් මෙලොවත් පරලොව ජීවිත සාර්ථක කරගෙන අවසාන වශයෙන් උතුම් නිර්වාණ සම්පත ළඟා කරගන්න අපි හැමදාටම වාසනාව ශක්තිය උදා කරගන්න පුළුවන්. ඒ නිසා දවසේ තුලදී මේ ඉතාලියේ කතානේ සිසු බෞද්ධ විහාරය තුලදී අද දවසේ තුලදී මේ දවස පුරාම මේ ආගමික කටයුතු සිදු කරනවා. ඉතින් උදෑසන පෙරවස් සමාදාන කිරීම කටයුතු සිදු කරනවා. ඒ වගේම මේ උදෑසන ධර්ම දේශනාව පැවැත්වුවා. ඒ නිසා ඉතින් අද දවසේ තුලදී මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ රැස් කරගත්තා වූ පින්වල බලමහිමින්
සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා දෙවියන්ගේ රැකවන දෙවියන්ගේ ආරක්ෂාව මේ ශ්‍රවණය කර ඔබ හැමදාම සිද්ධ වෙන රැකවන ආරක්ෂා ලැබේවා බුද්ධාය රත්නත්‍ය ආශිර්වාදය ලැබේවා සමනාර යම්මාකාරයෙන් ග්‍රහ දෝෂ ආදී කරදර බාධා හිරකම් පලා තිනා සමුදයක්ම දූරීභූත වෙලා තුනුවන්ගේ සමෙන් දෙව රැකවන සමනාරම යහපත අනාගතය නිරෝගී ජීවිතය සුභ සිද්ධියක් උදාකින් දාමී කරගත්තා පින් බලෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම තමයි මේ කොරෝනා වෛරසය නිසා යම් කෙනෙක් මිය පරලෝ ගියාද ඒ සිළු මිය ගියාට මේ කරගත්තා පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ රෝගයට පත් වෙලා ඉන්නේ සෑමනා නිරෝගී සුවය උදා වේවා. ඒ වගේම මේ කටයුතු සිදු කරගන්න සහයෝගය කුසමනාටම සිදු වෙරකන ආශා ලැබේවා. බුද්ධ රත්නත්‍ය ආශිර්වාදය ලැබේවා. අවසාන වශයෙන් සම්දනා පතන්නා බෝධිගත නිවාන සම්පත්තිය සාස්ත්‍රයෙන් දාමී කරගත්තා පින් බලෙන් හේතු වේවා. වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මාර්ගයට දෙවියන්ට පින් දෙන්න. ආකාශට්ටා ජුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදි තිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ජුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදි තිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ජුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදි තිරං රක්ඛන්තු මන් පරන්ති ධර්ම ශ්‍රේණියතු නිර්වාණ සම්පතංගා කින්දාමී කරගත්තා පින් බැලේ හඳුනාටම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුක ප්‍රාර්ථනා කරගන්න සම්මානව තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු